Physics with Lalan YouTube channel එකට සියලුම දරුවන්ව ආදරයෙන් පිළිගන්නවා. හොඳයි එහෙනම් අද දවසේදී මම නිව්ටන් නියම කියන කොටස යටතේ 7 වෙනි දිගහැරුමත් එක්ක තමයි ඔබත් සමග සම්බන්ධ වෙන්නේ. එතකොට අපි මේ වෙනකොට කොටස් 6ක් අවසන් කරලා තියෙනවා. ඒ කොටස් 6ේදී අපි ගොඩක් දේවල් අධ්‍යයනය කරා. දැන් ඔයගොල්ලෝ දන්නවා ඒ කොටස් 6 බලලා ආපු ළමෙක් දන්නවා මේ 7 වෙනි කොටසදී අපි කරන්නේ ගණනය කිරීම සාකච්ඡා කරන එක. මම 6 වෙනි කොටසදී ගණන් කිහිපයක් සාකච්ඡා කරා. right? මෙතනින් එහාට මම ටිකක් ගැඹුරට යනවා. ටිකක් සංකීර්ණ ගණන් හදන්න උත්සාහ කරනවා. එතකොට අපි බලමු ඇත්තටම මේකේ වෙන්න ඕන මොනවද? ඇත්තටම මේ පාඩම ගණනය කිරීම වලින්ම තමයි ඇත්තටම ඉගෙන ගන්න ඕනේ. තියරි එක යම්කිසි ප්‍රමාණයකින් අපි ඉගෙන ගන්නවා. ඒ තියරි එක අපේ ඔළුවට දාගත්තොත් තමයි ඇත්තටම ගානකට හරියට අදහසක් හරි ගොඩ නැගෙන්නේ. හැබැයි එතනින් එහාට සමහර දේවල් ඉගෙන ගන්න අපි ටිකක් සරල ගණන් හදනවා වගේම සංකීර්ණ ගණන් වලට යන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳ අවබෝධයක් ලැබෙන්නේ කොහොමද මේ ගණනය කිරීම වලට අපේ ඔළුව හදාගන්නේ. නිව්ටන් නියම යොදන්න උත්සාහ කරන්න කියන කාරණාව පැහැදිලි කරගන්න. හොඳයි. එහෙනම් මම තෝරගත්තා 11 වෙනි ගාන. මේක ටිකක් කල්පනා කරන්න ඕන ගානක් වගේම ටිකක් වෙලා යන ගානක් හදන්න. ඒ නිසා හොඳට කියවලා බලන්න. ඔයගොල්ලෝ තනියෙන් හදපු ළමයින්ට පුළුවන් දැන් තමන්ගේ චෙක් කරගන්න උත්තරේ හදපු විදිය විශේෂයෙන් ලකුණු දාගන්න පුළුවන් පීවර වලට එහෙම නැති ළමෙක් තියෙනවා නම් වීඩියෝ එක දැම්මම ස්ටොප් කරලා 11 වෙනි ගාන හදන්න. ඔයගලන්ට මේ ප්‍රශ්න ටික නැවත බලන්න ඕන නම් මම දැන් ඔයගලන්ට මේ ප්‍රශ්න ටික නැවත දර්ශනය කරන්න උත්සාහ කරන්න. ඒකේ 11 වෙනි ගාන හදන්න උත්සාහ කරන්න. හොඳයි. දැන් එහෙනම් ස්කන්ධය මේක කියන්නේ 11 වෙනි ගානේ ස්කන්ධය 20 කිලෝග්‍රෑම් වන ඝනකයක් ට්‍රක් රථයක තිරස් තට්ටුවක් මත තට්ටුවේ පසුපස කෙළවර සිට මීටර් 5ක් දුරින් තබා ඇත. ඉතින් මම වැඩි විස්තරේ ලොකුවට කියවන්න කලින් අවශ්‍ය දේ විතරක් සටහන් කරනවා. දැන් මේ තියෙන්නේ තිරස් තට්ටුව කියලා ගමු. ට්‍රක් රථයේ තිරස් තට්ටුව. හරි. මේ මත ඝනකයක් තියලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් බලමු ඝනකයේ ස්කන්ධය දීලා තියෙනවා ඔයගොල්ලන්ට 20 කිලෝග්‍රෑම් වෙන විදියට 20 කිලෝග්‍රෑම්. ඒ වගේම කියලා තියෙනවා මීටර 5ක් දුරින් තමයි මේ ඝනකයේ තියෙන්නේ. තට්ටුවේ පිටුපස කෙළවරේ ඉඳලා ඔච්චරයි කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඝනකය සහ තට්ටුව අතර ඝර්ෂණ සංගුණකයේ 0.1 කියලා. එතකොට ඒක කියලා නැහැ ස්ථිතිකද ගතිකද කියලා කියලා නැහැ. මම සටහන් කරගන්නම් මියු විදියට. හරිද? මේ පීවර ටික අනුගමනය කරලා ඔයගොල්ලන්ට ලීසින් හදාගෙන යන්න පුළුවන්. හරිද? මොකද කියවන ගමන් ගාන හදනවා දැන්. ට්‍රක් රථයේ නිශ්චලතාවයේ සිට 2 ms ශ්‍රේණි දෙකක ත්වරණයකින් චලිතය ආරම්භ කරයි. හරිද? එහෙනම් ඔන්න ට්‍රක් රථය ආරම්භ කරනවා නිශ්චලතාවයේ සිට 2 ms ශ්‍රේණි දෙකක ත්වරණයකින්.
බලමු මොකද වෙන්නේ කියලා කතන්දරේ මේ ට්‍රක් රථය. හරිද? මේ ට්‍රක් රථය තමයි ඒකෙදි යාලා පැහැදිලි කරේ. ඒකත් සටහන් කරගමු. හරි. ඊට පස්සේ මොනවද කියන්නේ? ඝනකයේ ට්‍රක් රථයේ පිටුපසින් බිමට වැටීමට කොපමණ කාලයක් ගත වේද කියලා කියනවා. මෙම කාලය තුල ට්‍රක් රථය කොපමණ දුරක් ගමන් කර ඇතිද කියලා අහනවා. දැන් ළමයි කොයිතරම් සංකීර්ණ ගාණක්ද මේ වෙලාවේදී මේ අහලා තියෙන්නේ. හරිද? ලේසියෙන් හදන්න පුළුවන් ගාණක් නෙමෙයි. ඒ කියන්නේ මේ ගාණේදී කියලා නෑනේ ළමයි. මේ ගාණේදී කිව්වනම් ට්‍රක් රථයත් එක්කම මේ ඝනකයේ ඉදිරියට යනවා කියලා කිව්වනම් බය නැතුව මට පොළවේ ඉඳලා බැලුවා නම් එහෙම ඝනකයේ තොරණය ට්‍රක් රථයේ තොරණයම කියලා ගන්න තිබ්බා. නිදහස් තොරණ සටහන එහෙම අඳිනකොට ඒතර බය නැතුව නිදහස් බල සටහන අඳිනකොට තොරණය වෙන්න මේ වස්තුව මත යම්කිසි බලයක් ඉදිරියට තියෙන්න ඕනේ. එහෙනම් ඒක ට්‍රක් රථයෙන් දෙන ඝර්ෂණ බලය කියලා හිතාගෙන හරි සරලව ගාන හදන්න තිබුණා. දැන් එහෙම ගානක් නෙමෙයි කියලා ඕනම ළමයෙක්ට තේරෙන්න ඕනේ. ගාන ඊටදී සංකීර්ණයි. ඒක නිසා මම මේ කරුණු ටික වෙනම සටහන් කරගන්න. මෙතනට දාගන්න යන්නේ නැහැ. මොන ගාන ඉතින් ඒකනේ දැන් ගාන අපි සූදානම් වෙලා මේ හදන ගානක් නෙමෙයි ළමයි. හරිද? මම මේ වෙලාවේ ඉතලා අරගෙන හදන ගාන බලමු. මට යන වේලාව අනුව ඔයගොල්ලෝ තේරුම් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට කොච්චර වෙලාවක් යයිද මේක. පැහැදිලි කරන ගමන් හදන්නේ නැහැ. දැන් එන ට්‍රක් රථය යම් කිසි නිශ්චිත දුරක් යනවා. දැන් හිතමු ට්‍රක් රථය යන දුර මම දන්නේ නැහැ. අපි හිතමු මෙන්න මේ වගේ දුරක් ගියා. ගාන හදාගෙන යන්න ඕනේ දැන්. හරිද? ට්‍රක් රථයේ නිශ්චිත දුරක් යනකොට හරිද? අපි හිතමු ට්‍රක් රථයේ කෙළවරින් අපි වැඩි අල්ලගමු. ට්‍රක් රථයේ කෙළවර අපි හිතමු S දුරක් ගියා කියලා. S දුරක් යනකොට ඝනකය ඇවිල්ලා වැටෙන්න ඕන මෙන්න අවස්ථාවේ තියෙනවා. දැන් මේ ඝනකය තව මොහොතකින් වැටෙනවා. මේ මොහොතේදී වැටෙනවා. හරිද? එතකොට ඝනකයේ ගමන් කරලා තියෙන දුර මට තේරුම් ගන්න පුළුවන් මීටර 5ක් ගමන් කරලා තියෙනවා. මේ මොහොතේදී ට්‍රක් රථයේ S දුරක් ගමන් කරලා තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මීටර 5ක් දැන් ඝනකය ඇවිල්ලා වැටෙනවා. එයාගේ කේන්ද්‍රයෙන් මම මේ ගත්තේ ළමයිනේ. කේන්ද්‍රය හරියටම කේන්ද්‍රයේ කෙලවරට එනකම්ම ආවනම් හරි. ඊට පස්සේ ඝනකය වැටෙනවා. හරි ඔය ටික තේරුම් ගන්න පුළුවන්. දැන් මේ වගේ දල රූප සටහනක් ඇඳ ගන්න පුළුවන්. t සමානයි බිඳුවේදී නම් චලිතය පටන් ගත්තේ t සමානයි t කාලය තුලදී ඝනකය වැටෙනවා. ඒ වගේම ට්‍රක් රථයේ S දුරක් ගමන් කරනවා. අන්න එහෙම හිතන්න පුළුවන් මට. බලමු ළමයි තව මොනවද අපිට මේක හිතන්න පුළුවන්. හරි. එතකොට දැන් ළමයි අපි ටිකක් තේරුම් ගත්තොත් ට්‍රක් රථය යම් කිසි දුරක් ඉදිරියට ගියා කියන්නේ ඝනකයක් අපිට පේනවානේ. දැන් මේ පේනවාද ඝනකයක් එතනම තියන්නේ නෑනේ. ඝනකය පස්සට එනවා වගේම පොළවේ ඉඳන් බැලුවොත් ඝනකය නිශ්චිත දුරක් ඉස්සරහට ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඝනකය ට්‍රක් රථයේ තුල මීටර 5ක් පසුපසට එනවා වගේම right පසුපසට එනවා වගේම ඔයගලන්ට පේනවා ඇති නිකන් මම ඕනනම් මේක දාලා පෙන්නන්නම්. දැන් වර්තමානයේ දැන් තියෙන මේ පිහිටුමයි හරිද? කලින් තිබිච්ච පිහිටුමයි නිකන් දල වශයෙන් ගත්තොත් ඝනකය යම් කිසි දුරක් නිශ්චිතව ඉදිරියට ගිහිල්ලා තියෙනවා. හරිද? අපිට එහෙම ගන්න පුළුවන්. හරිද? දැන් ට්‍රක් එකත් එක්කම ඝනකය ඉදිරියට යන ගමන් තමයි ලිස්සලා වැටෙන්නේ. මොකද ඝර්ෂණ බලයකුත් තියෙනවානේ. right. දැන් එහෙමනම් මොකද කරන්න පුළුවන්? හරි. මෙයාට ඝර්ෂණ බලයක් තියෙනවා. මේ ඝර්ෂණ බලය මේ වස්තුව මත ක්‍රියාත්මක වෙන්නේ කොයි දිශාවකටද? ඒකත් අපි කල්පනා කරන්න. මේ ඝර්ෂණ බලය වස්තුව මත ක්‍රියාත්මක වෙන්නේ පැහැදිලි ලෙස ගත්තොත් ඉදිරියටම තමයි යනවා. ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ ඉදිරියට. ඒක කිසි ගැටලුවක් නැහැ. ඝර්ෂණ බලය ඉදිරියට ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි ට්‍රක් රථය යම් කිසි දුරක් ඉදිරියට යනකොට මේ ඝනකයත් යම් කිසි ප්‍රමාණයක් ඉදිරියට ගියේ. ට්‍රක් රථයත් එක්කම ඝනකය ඉදිරියට ගිහිල්ලත් නැහැ හැබැයි. හරිද? ඒ කියන්නේ ප්‍රමාණවත් ඝර්ෂණ බලයක් තිබිලා නැහැ. කියන්නේ ට්‍රක් රථයේ උඩ නිශ්චලතාවයෙන් මේ ඝනකය ගන්න ප්‍රමාණවත් ඝර්ෂණ බලයක් තිබිලා නැහැ. එහෙම තිබ්බනම් ගාන හදන්න ලේසි. මේ ගාන හරි දැන් සංකීර්ණයි. හරි දැන් ඝර්ෂණ බලය නම් තියෙන වස්තු ඉදිරියට. අපි බලමු ට්‍රක් රථයේ ගමන් කරපු සමානයි. ඝනකයේ ගමන් කරපු දුර මම ගන්නම් x කියලා. ඒක මට හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ට්‍රක් රථයේ ගිහිල්ලා තියෙන දුර හොයාගත්තොත් s right s ප්‍රමාණයක් ට්‍රක් රථයේ ඉදිරියට ගියා. එතන මෙතනට මීටර 5යි. s ධන මීටර 5යි නේද? s ධන මීටර 5න් මීටර 5ක් අඩු කරොත් මට එනවා නේද ඝනකයේ ගිය දුර. ඒ කියන්නේ x ප්‍රමාණය එනවා. මම හරි. right. උන්ට හිතන්න වෙනවා මේ ගාන හදනකොට ට්‍රක් රථයේ s දුරක් ඉදිරියට ගියා. මේ දුරේදී ඝනකය ඉදිරියට ගිය ප්‍රමාණය ඕගලන්ට හිතන්න පුළුවන්. ඝනකයත් එහෙනම් ඉදිරියට යන ප්‍රමාණය කොච්චරද ළමයි? කල්පනා කරොත් අපිට එනවා
ඒ කියන්නේ අපිට එන්න ඕනේ එහෙනම් S ඍණ 5ක් නේද ළමයි. ඝනකය ඉදිරියට ගිහිල්ලා තියෙන ප්‍රමාණය එන්න ඕනේ S ඍණ 5ක් විදිහට එන්න ඕනේ. ඒක අපි ගොඩනගන්නේ කොහොමද? x එක්ක සම්බන්ධ කරගන්නට ඕනේ. ඒක අපි ගොඩනගන විදිය කල්පනා කරලා බැලුවොත් ළමයි ට්‍රක් රථය S ප්‍රමාණයක් ඉදිරියට ගියා. හරිනේ? එහෙනම් ඔන්න අපිට එනවා සම්බන්ධයක් ඝනකය ඔන්න මම ලියනවා මේ විදිහට. ඝනකය ඉදිරියට ගමන් කළ දුර. ඒක ලියන්න පුළුවන් නේද මට? ඒක x කියලා ගත්තොත් ලියන්න පුළුවන් නේද? නේද බලන්න මේ මෙතන ඉඳලා මෙතනට දුර ගත්තොත් ඒක s. ඒක අනිත් අවස්ථාවෙන් ලිව්වොත් 5 ධන x. එහෙනම් 5 ධන x. එහෙනම් මේ සම්බන්ධතාවය ලියන්න පුළුවන් අපිට ඕන නම් x නම් මට ලියන්න පුළුවන් 5 ධන x සමානයි s බැවින් මට x ලියන්න පුළුවන් s ඍණ 5යි කියලා. අන්නෝ සම්බන්ධයක් ලියන්න පුළුවන්. මම ඒක පළවෙනි සමීකරණය විදිහට ගන්නවා. හරිද? right. එතකොට ඝනකයක් නිශ්චිත දුර ප්‍රමාණයක් පොඩ්ඩ ඉදිරියට ගිහිල්ලා තියෙනවා. එතකොට අපි බලමු ළමයි ඒ අතරෙම right ඝනකය ඔයගලන්ට පේන ඇති ට්‍රක් රථයේ මත චලිත වෙලා තියෙනවා මීටර 5ක් ආපස්සට නේ. ආපස්සට ඇවිල්ලා තියෙනවා. එතකොට අපිට පුළුවන් මෙයාගේ බල ලකුණු කරගන්න. බර ලකුණු කරා mg 15ට ඒ කියන්නේ 200යි නිව්ටන්. අභිලම්බ බලය උඩට ක්‍රියා කරනවා r කියලා. right එතනින් ගොඩ නැගෙනවා ළමයි ඝර්ෂණ බලය F සමානයි μ r කියලා. එතකොට මට ස්කන්ධයට ලියන්න පුළුවන්. right ස්කන්ධයට ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට F සමානයි m ඉහළට දැම්මොත් මට එනවා r ඍණ 200 සමානයි 0යි. එහෙනම් r සමානයි 200යි නිව්ටන්. right ඒ මගින් අපිට ලියන්න පුළුවන් F සමානයි μ r දශම 1 වැඩි කිරීම 200යි. ඒ කියන්නේ තමයි 20යි නිව්ටන් කියලා එනවා ඝර්ෂණ බලය. හරි. 20යි නිව්ටන් නිසා මෙයා ඉදිරියට සිදුවෙච්ච ත්වරණය අපි හොයාගන්න කියලා කිව්වොත් හරිද? අපිට ඒක හොයන්න පුළුවන්. එහෙනම් ඝනකය මත ත්වරණය. ඝනකය මත ඇති වූ ත්වරණය හොයන්න ඕන නම් මට පුළුවන් ළමයි එයාට x සමානයි මේ දාන්න. මම කියන එක පැහැදිලිද? මම මේ හොයාගෙන ගිය ක්‍රමවේදය පැහැදිලිද? හරියට හිතලා බලන්න. ආයෙම මුලට ගියොත් ළමයි. ට්‍රක් රථය ඝනකයත් එක්කම ඉදිරියට ගියා නම් ට්‍රක් රථයේ s දුර ප්‍රමාණය ගියොත් ඝනකයත් යන්න ඕනේ s දුර ප්‍රමාණය. අවාසනාවකට මේ ගාන එහෙම තිබුණේ නැහැ. මොකද ට්‍රක් රථයේ ඉදිරියට s දුර ප්‍රමාණයක් යනකොට ඝනකය මීටර 5ක් ආපස්සට ආවා. ට්‍රක් රථයේ s දුර ප්‍රමාණයක් ඉස්සරහට යනකොට ඝනකය මීටර 5ක් ආපස්සට ආවා. ඊට පස්සේ වැටෙනවා. එතකොට ට්‍රක් රථයේ s දුර ප්‍රමාණයක් යද්දී ඝනකය මීටර 5ක් ආපස්සට එනකොට ඝනකය ඇත්තටම ඉදිරියට ගිය ප්‍රමාණය ඉන්නේ s ඍණ 5යි. හරිනේ? ආපස්සට ඝනකය 5ක් ඇවිල්ලා තියෙනවනේ s ඍණ 5යි. එහෙනම් ඝනකය ඉදිරියට ගිය ප්‍රමාණය x කියලා එනවා. ඒ වෙලාවේදී කොහොම නමුත් ඝනකය ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒක කතා දෙකක් නෑ. ඝනකය ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඝනකයටත් නිශ්චිත තරණයක් කරන හැබැයි ට්‍රක් රථයේ තරණය ගිහින් විදියක් නෑ. මොකද ට්‍රක් රථයේ තරණය තිබ්බනම් ට්‍රක් රථයත් එක්කම ඝනකය ඉදිරියට ගිහිල්ලා තියෙන්න ඕනේ s ප්‍රමාණය. s ඍණ 5ක් යන්න බෑනේ. s ප්‍රමාණයම ගිහිල්ලා තියෙනවා. දෙන්නම නිශ්චලතාවයෙන් පටන් ගත්තා. හරිද? දෙන්නටම දැන් යම් කිසි ප්‍රවේගයක් තියෙනවනේ. මෙයාටත් මේ තට්ටුවෙන් වැටෙනකොට ට්‍රක් රථයෙන් වැටෙනකොට එයාටත් නිශ්චිත වේගයකින් තමයි යා වැටෙන්නේ. හරිද? හරි. එහෙනම් මේ කතන්දරයේ ඔස්සේ ගත්තොත් අපිට ගන්න පුළුවන් ඝර්ෂණ බලය මේ ඉදිරියට තමයි කොහොමද තියෙන්නේ. මොකද මේ වස්තුවම ඝනකය ඉදිරියට ත්වරණය වෙලා තියෙනවා. ඒ නිසා මේ ත්වරණය වෙන්න අවශ්‍ය කරන ඝර්ෂණ බලය තියෙනවා ඉදිරියට. මොකද ළමයි හිතන්න උත්සාහ කරනවා ඔය ඝර්ෂණ බලය වැරදි නිසා පස්සට මේ ඉදිරියට නෙමෙයි මෙහෙට නෙමෙයි නේද තියෙනවනේ මෙහෙට නේද තියෙන්නේ. සමහර ළමයි එහෙමත් හිතනවා. ඇයි? මොකද මෙයා මෙහෙට ත්වරණය මෙහෙට මේ මීටර 5ක් මෙහෙට ගියා නම් එහෙනම් ඝර්ෂණ බලය නිසා ආ මෙහෙට නේද එන්න ඕනේ කියලා ළමයි සමහර ළමයි හිතනවා. එහෙනම් ඇත්තටම පොළවේ ඉඳලා බැලුවොත් ඒ ඔයා බලන්නේ අවස්ථිතික නොවනරාමුක ඉඳලානේ. එතකොට මීටර 5ක් මෙහෙට එනවා කියලා තේරෙන්නේ. මම පොළවේ ඉඳලා බැලුවොත් ඇත්තටම ඝනකයේ මීටර 5ක් ට්‍රක් රථයේ පිටිපස්සට ඇවිල්ලා නෙමෙයි මට වෙන්නේ. අවස්ථිතික රාමුව ඉඳලා බැලුවොත් මට වෙන්නේ ඝනකය s ඍණ 5ක් ඉදිරියට ගියා කියලා. දැන් තේරෙනවද? අවස්ථිතික රාමුවක ඉඳලා බලපුවම ඝනකය s ඍණ 5ක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. එහෙනම් අවස්ථිතික රාමුවක ඉඳලා එයාගේ ත්වරණය තමයි හොයන්නේ. ඒ කියන්නේ පොළවේ ඉඳලා. right? පොළවේ ඉඳලා එයාගේ ත්වරණය හොයන්න මම එයාට f සමාන m දානවා. ඉදිරියට තියෙන ඝර්ෂණ බලය අපි හොයාගත්ත එක 20යි කියලා. එහෙනම් මෙතන යොදපු ගමන් එනවා 20යි. එයාගේ ස්කන්ධයත් තමයි 20යි. ත්වරණය එනවා 1යි ms ඍණ 2. දැන් තේරෙනවද කාරණා මොකද්ද කියලා? ඒ කියන්නේ ඝනකයේ ගිහිල්ලා තියෙන 1යි ms ඍණ 2කින් 1යි ms ඍණ 2කින් යදී ට්‍රක් රථයේ වගේ දෙගුණයක ත්වරණයකින් ගිහිල්ලා තියෙනවා. දෙන්නම ආරම්භයේ නිශ්චලතාවයෙන් පටන් ගත්තේ
චලිතය. right. දැන් මට මොකද්ද මේකේ තව හිතන්න පුළුවන්. දැන් කොපමණ කාලයක් ගන්නවද? ට්‍රක් රථයේ පිටුපසින් වැටෙන්න කොපමණ කාලයක් ගන්නවද? දැන් එහෙනම් මම ලියනවා මෙන්න මෙහෙම. චලිත දෙකටම ලියනවා මෙහෙම. මම ලියනවා ට්‍රක් රථයට. ට්‍රක් රථයට දානවා S = UT ධන භාගයක් AT වර්ගය. ඔච්චරයි මට කරන්න පුළුවන්. ට්‍රක් රථයේ ගිය ප්‍රමාණය S දුර ප්‍රමාණයක් ට්‍රක් රථයේ ගියා. right. එයාගේ ආරම්භක ප්‍රවේගය 0යි. කලින්ම ගාන කියලා දෙන නිසලතාවයෙන් පටන් ගන්න. එයාගේ ත්වරණය 2යි. ගත වෙච්ච කාලය දන්නේ නැහැ. උත්තරේ එනවා T වර්ගය. S = T වර්ගය කියලා ප්‍රකාශනයක් ලැබෙනවා. හරිද? S = T වර්ගය. මම දානවා දැන් ඊළඟට ඝනකයට. ඝනකයට දානවා S = UD ධන භාගයක් AT වර්ගය. ඒකත් ඉදිරියටම. මෙයාට දැන් ඉදිරියටම. ඒතර ඒ ඝනකයේ ගිය දුර ප්‍රමාණය x නිසා ඒක මට එනවා S - 5යි කියලා තමයි. ඝනකයේ ගිය දුර ප්‍රමාණය S - 5යි. එතකොට එයාගේ ආරම්භක ප්‍රවේගය 0යි දෙන්නාම නිශ්චලතාවයෙන් පටන් ගත්ත නිසා හැබැයි එයාගේ ත්වරණය ළමයි එකයි දෙදෙනාටම ගත වෙච්ච කාලය සමානයි. තේරුණානේ? ඔය සියලුම ක්‍රියාවලියේ දෙදෙනාටම ගත වෙච්ච කාලය සමානයි. එතකොට ඕගොල්ලන්ට පේන්නේ මෙතන උත්තරේ එන්නේ t වර්ගය බෙදීම 2 සමානයි S - 5. දැන් කාලේනේ හෑන්ඩ් කිව්වේ S කිව්වේ කවුද? S කිව්වේ t වර්ගය. එහෙනම් ළමයි මෙතනින් S වෙනුවට අපිට t වර්ගය ආදේශ කරන්න පුළුවන්. මම දානවා මෙතනින් මේ ප්‍රකාශනය. මෙතන එනවා S = t වර්ගය මම මේක ගන්නවා 2 කියලා. මොන දෙකෙන් ආදේශය? දෙකෙන් ආදේශයක් දුන්නොත් මට එනවා මෙතන t වර්ගය ඍණ 5 සමානයි t වර්ගයේ බෙදීම 2. මේකට එනකොට එනවා තමයි ඒ t වර්ගය බෙදීම 2යි. මෙයා මේකට යනකොට 5 වෙනවා ළමයි. එහෙනම් මෙතන එනවා t වර්ගය සමානයි 10යි. එහෙනම් t සමානයි මූල 10යි තත්පර කියලා එනවා. අවසානයේ පිළිතුර මම මෙතන ලියා ගන්නවා. right. t සමානයි මොන මෙතන ලියාගමු අපි t සමානයි මූල 10යි තත්පර ලෙස පිළිතුර ලැබෙනවා. දැන් ඔන්න ළමයි අපි බාරපතල ක්‍රියාවලියක් සිදු කරා. මේ සංකීර්ණ ගානක් තමයි ළමයි හැදුවේ. ලේසියෙන් අපි හැදුවා කියලා හිතන්නත් බෑ නම. හොඳට කල්පනා කරලා ඔළුවට දාගෙන තමයි වැඩේ හදාගත්තේ. හරිද? මොන දැන් හොයාගත්තා ගත වෙච්ච කාලේ. ඊට පස්සේ මොකද කියන්නේ? මෙම කාලය තුල ට්‍රක් රථයේ කොපමණ දුරක් ගමන් කරාද? ඒ කියන්නේ ස්පෑන් කියලා කියන්නේ. S කියන්නේ ළමයි t වර්ගය. එහෙනම් එනවා S මීටර් 10ක් ගමන් කරලා තියෙනවා කියලා. දෙකෙහි ආදේශ කරපු ගමන් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ගන්න දෙකෙහි ආදේශයක් දෙනවා t ගේ උත්තරය. එතකොට එනවා S = t වර්ගය නිසා 10යි මීටර ලෙස ලැබෙනවා පිළිතුර. එතකොට ළමයි ට්‍රක් රථයේ මීටර 10ක් යනකොට ඝනකයේ මීටර 5ක් ආපස්සට ඇවිල්ලා ට්‍රක් රථයෙන් බිමට වැටෙනවා. පැහැදිලිද? පැහැදිලි නේද? ඒක ප්‍රමාණවත් ඝර්ෂණ බලයක් තිබිලා නැහැ. ආ එක්කම ට්‍රක් රථය එක්කම මේ ඝනකය අරගෙන යන්නේ. හොඳයි. ඔක තමයි එතකොට සිදුවෙච්ච කාරණාව. හොඳයි. මම එහෙනම් තෝරගත්තේ ළමයි ඔයගොල්ලෝ එක්ක හදන්න 11 වෙනි ගාන. මම දැන් තෝරගන්නවා ටිකක් වෙනස් ගානක්. අපි යමු ගණන් ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරලා තියෙනවා. ගොඩක් ගණන් සාකච්ඡා කරලා තියෙනවා. මම යන්නම් තවත් ගානක් තියෙනවා 21 ගාන. ඒකත් මම හිතන්නේ ඔයගොල්ලෝ හදලා මේ වෙනකොට සමහරක් විට උත්තර අරගෙන ඇති 21 ගාන. ඒකත් හොඳ ගානක් ළමයි. දැන් මේ අද දවසේ මම තෝරගත්තේ ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න හොඳම ගණන් ටික. මේ වීඩියෝ එක බලනවා කියන්නේ තමයි ඉතින් ඔයගොල්ලන්ට නිව්ටන් නියම යොදනවා කියන එක තරම් අපහසු කාරණාවක් වෙන්නේ නැහැ. හරිද? අනිවාර්යෙන් මතක තියාගන්න මම පාස් පේපර්ස් ගැනත් සාකච්ඡා කරනවා MCQ. මොකද ඒව ඇතුලේ තියෙනවා අපි තව සාකච්ඡා කරන්න ඕන කාරණා. විශේෂයෙන් බයිසිකලයක් පදිනකොට ඝර්ෂණ බලය තියෙන්න ඕන විදිය. ඒ වගේම තියෙනවා ඔය 4 wheel වාහනයක rear wheel එක front wheel එක විතරක් වැඩ කරන වාහනවල කොහොමද ඝර්ෂණ බලය තියෙන්නේ රෝද අතර. අන්න ඒ වගේ කාරණාත් අපි සාකච්ඡා කරනවා ඉදිරියේදී ඔය පාස් පේපර්ස් ගණන් එකතු කරන ගනිමින් ඔය අවශ්‍ය දේවල් සාකච්ඡා කරන මුළු පාඩමේ. මේකද බය වෙන්න දෙයක් නැහැ. 21 වෙනි ගානට ගියෝ 21 වෙනි ගාන මෙන්න මෙහෙම දෙයක් කියන්නේ. මම ඉස්සලම රූපසටහන් දෙක අඳ ගන්නවා මම මොකට ගාන කියවන්න කලින් හරිද? කාලය වැදගත් නිසා මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. right. මෙතන 0.2 කිලෝග්‍රෑම් මෙතනත් 0.2 කිලෝග්‍රෑම් මේක 0.8 කිලෝග්‍රෑම් කියලා ඉදිරියට තියෙනවා. හරි. ඊට පස්සේ මේ සෑට් උඩ මෙහෙම තියලා තියෙනවා. දෙවෙනි රූපසටහනේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. මේ අවස්ථාව පොඩ වෙනස් කරලා දෙනවා මේ උඩ තිබිච්ච ඝනකයේ 0.8 කිලෝග්‍රෑම් උඩින් තිබිච්ච ඝනකයේ 0.2 එක එල්ලලා තියෙනවා මෙතනින් පල්ලෙහා 0.2ටම එල්ලලා තියෙනවා. ඒතර එතන 0.4 කිලෝග්‍රෑම් වෙනවා නේ. ඔන්න ඕම කරලා තියෙනවා. දැන් මම ගාන කියනවා. දැන් ඉතින්
අවශ්‍ය දේවල් ටික සටහන් කරගත්තු නිසා ගාන කියනවා. ඉහත ඒ රූපයේ දැක්වෙන පරිදි තිරස් මේසය මත තබා ඇති 0.8 කිලෝග්‍රෑම් ස්කන්ධයක් සහිත ඝනකයේ මත 0.2 කිලෝ ස්කන්ධයක් සහිත ඝනකයක් තබා ඝනක සංයුක්තයක් සුමට කප්පයක් මතින් ගමන් කර සීලම දේව ලස්සන කියන නිසා හැල්ලුව අපි හිතන්නේ තිරස් තන්තුවක එක් කෙළවරකට සම්බන්ධ කර ඇත. රූපතරාණේ ඔක්කොම සටහන්. තන්තුවේ අනෙක් කෙළවරෙන් ස්කන්ධය 0.2 කිලෝග්‍රෑම් වන තවත් ඝනකයක් එල්වා පද්ධතිය නියත වේගයෙන් චලනය වීමට සලස්වා ඇත. අන්න තමයි හයිලයිට් කරගන්න ඕන තැන. තේරුණාද? මේ වගේ ගානකදී අපි පේපරේ ලැබුණොත් එහෙම මේවා ගාන හයිලයිට්ම කරගන්න ඕන තැන තමයි එතන. නියත වේගයේ කියන්නේ යනවා ළමයි. ඒ කියන්නේ ත්වරණය බිඳුවයි. මේ අවස්ථාවේදී අපි තේරුම් ගන්න ඕනේ ත්වරණය බිඳුවයි කියලායි කියන්නේ. ඉතින් ළමයි මෙවැනි පද්ධතියක් ත්වරණය බිඳුවෙන් යන්න පුළුවන්ද? මෙතන සුමට වුණා නම් මේ පද්ධතිය අනිවාර්යෙන් පහළට යන්න ඕනේ. ත්වරණය වෙලා. මොකද මෙයාගේ බල ලකුණු කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මෙතනින් එනවා ළමයි 2 නිව්ටන් පහළට. තන්ත්‍රයේ ආතතිය T. මෙතනත් එන්නේ T. right? මෙතනත් T එනවා මෙතනත් T එනවා. දැන් පිටිපස්සට ඝර්ෂණ බලයක් නොතිබුණා නම් මේ පද්ධතියටම මේ F සමාන m මේ දාලා හදන හැටි මම මෙතනදී දැන් කියලා දෙනවා. මම කියවන පොරොන්දුවක් වුණානේ පද්ධතියටම දාන හැටි කියලා දෙනවා කියලා. ඒතර පද්ධතියටම ඝර්ෂණ බලය දාද්දී හරිද අපිට පුළුවන් වෙනවා තේරුම් ගන්න පුළුවන් වෙනවා පිටිපස්සට බලයක් නොතිබුණා නම් සම්ප්‍රයුක්ත ඉතුරු වෙන්නේ නිව්ටන් 2ක් විතරයි. එහෙනම් මේ පද්ධතිය පහළට ත්වරණය වෙන්න ඕනේ අනිවාර්යයෙන්. මොකද නිව්ටන් 2ක සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා කියලා කියන්නේ යා ත්වරණය වෙන්න ඕනේ. මෙතන කියනවානේ ත්වරණය ශූන්‍ය නැහැ කියලා. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි තේරුම් ගන්න ඕනේ දෙයක් ඒකාකාර වේගයෙන් යන්න නම් පිටිපස්සට ඝර්ෂණ බලයක් තියෙන්න ඕනේ. ආයි කතා දෙකක් නැහැ. පැහැදිලිද? ඝර්ෂණ බලයක් තියෙනවා. එහෙනම් අපි මේ පෘෂ්ඨ ස්පර්ශ පෘෂ්ඨ අතර ඝර්ෂණ සංගුණකේ නොදන්න නිසා මම ඒක ගන්නම් මියු කියලා. හරිද? දන්නේ නැහැ. දැන් එතකොට මෙතනින් එනවා ළමයි 2 නිව්ටන් පහළට මෙතනින් එනවා 8 නිව්ටන් පහළට. ওই ටික බල ලකුණු කරගත්තා. ඊට පස්සේ අපිට හොයන්න වෙනවා මෙතනින් උඩට එනවා R1 කියලා ගන්න පුළුවන්. මෙතනින් උඩට එනවා R2 ඒ වගේම එකක් එනවා පහළටත් R2. දැන් මේක ඕගොල්ලන්ට එකපාර කරනොත් තේරෙන නිසා, පේන්නේ නැති නිසා මම ටිකක් ලොකු කරලා අඳ ගන්නවා. හරිද? පද්ධතිය ලොකු කරලා අඳගත්තොත් මෙන්න මෙහෙම දෙයක් තමයි ඕගොල්ලන්ට පේන්නේ. මම මේක ලොකු කරලා අඳින්නේ ආ. මේ විශාල කරලා අඳිනවා. එතකොට යාගේ බල ලකුණු කරලා බැලුවොත් තමයි මෙන්න මෙහෙමයි. මෙයාගෙන් එනවා 8 නිව්ටන් පහළට උඩට දෙනවා අභිලම්බ බලයක් R කියලා. ඒක R1 හරි. ඝර්ෂණ බලයක් මේ විතර ක්‍රියාත්මක වෙනවා. මෙතන දෙනවා T එකක්. ඉතරයි ඊට පස්සේ මෙතනට එනවා R2 එකක්. මොනම R2 එකක් එනවා. එතකොට මේ උඩේ කෙනාගේ ගත්තොත් උඩට යනවා ඒකට සමාන R2 එකක් පහළට 2 නිව්ටන් බලය. කොච්චරයි? ස්කන්ධ එකට යන නිසා ඒ දෙදෙනා අතර ඝර්ෂණ බල නොසලකා හැරියත් කමක් නැහැ. මොකද මෙයාගෙන් මෙතනට ඝර්ෂණ බලයක් එනකොට F2 එකක්, මෙයාගෙන් මෙතනටත් ඝර්ෂණ බලයක් එන F2 එකක්. අනිවාර්යෙන් ඒ අතර සුමට නොවුනොත් සුමට නැත්තම් F2 ට F2 පද්ධතියම ගන්නකොට කැපිලා යනවා. මේ ස්කන්ධ එකක්සේ ගන්නකොට R2 ට R2 කැපිලා යනවා, F2 ට F2 කැපිලා යනවා. පද්ධතියම එකක්සේ ගත්තොත් වෙන වෙනම ගත්තොත් R2 තියෙන නිසා F2 ත් වෙනවා නම් ඒ කියන්නේ රළු නම් මේ පෘෂ්ඨ දෙක රළු නම් අනිවාර්යෙන් F2 ත් වෙනවා. මම දන්නේ මේකේ ගානේ කියලා නැහැනේ. රළුයි කියලා. නැති නිසා ඉතින් මට ගන්නත් බෑ F2 කියන එක. සාධාරණ නැහැ ගන්න එක. අසාධාරණත් නැහැ ගන්න එක. සුමටයි කියලාත් නැති නිසා. හරි? කමන්නේ මොකද තියාගන්න. මොකද වෙන්නේ කියලා බලන්න. දැන් ඊට පස්සේ මෙතනදී කියන්නේ ගාන එච්චරයි. ඒ ටික කියලා කියනවා 0.8 කිලෝග්‍රෑම් ඝනකයේ මත තියෙන 0.2 ඝනක ඉවත් කර ඒ B රූපයේ දැක්වෙන පරිදි 0.2 කිලෝග්‍රෑම් එල්ලෙන ඝනකයේ මත තබනු ලැබේ. දැන් පද්ධතියේ ත්වරණය ගණනය කරන්න කියලා කියනවා. මේ අවස්ථාවේ තන්ත්‍රයේ ආතතිය කොපමණද කියලා හොයන්න කියලා කියනවා. දැන් ළමයි මෙහෙම ලස්සට තිබිච්ච පද්ධතියේ උඩින් තිබිච්ච 0.2 අරගෙන මෙතනට එල්ලපු ගමන් පල්ලෙහාට 4 නිව්ටන් එනවා. මේ 0.2 කිලෝග්‍රෑම් උඩින් අඩු කරපු ගමන් පහළට දැන අභිලම්බ බලය. ඒ කියන්නේ R1 අඩු වෙනවා. R1 අඩු වෙන්නේ මේ R2 නැතු වෙන නිසා. R2 වැඩි වෙනවා R1 නිසා. R2 එකක් එනවා කියලා කියන්නේ ඉබේම R1 වැඩි වෙනවා. R1 වැඩි වුණා කියලා කියන්නේ ඉබේම ඝර්ෂණ බලයක් වැඩි වෙනවා. මොකද F සමානයි μ R1 නේද? ඒ කියන්නේ ළමයි මෙතන ඝර්ෂණ බලය අඩු වෙනවා. මේ පැත්තට පල්ලෙහාට තියෙන සම්ප්‍රයුක්තයක් වැඩි වෙනවා. ඒ කියන්නේ 2 නිව්ටන් තවත් 2 නිව්ටන් කෙනෙක් එකතු වෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඒකාකාර වේගයෙන් යන්න විදියක් නැහැ. පහළට ත්වරණය වෙන්න ඕනේ. මේ පැත්තට ත්වරණයක් තියෙනවා, මෙයාත් මේ පැත්තට ත්වරණය වෙනවා. ඒතර මෙයාගේ බල ලකුණු කරොත් මේ පැත්තට ඝර්ෂණ බලයක් තියෙනවා. මම ඒක F නෝට් කියලා ගන්නවා. උඩට එනවා අභිලම්බ බලයක්. ඒක R කියලා ගත්ත හැකි. මෙතනට එනවා 8 නිව්ටන්.
right තන්තුවේ ආතතිය මම මේක t note කියලා ගන්නම් මේ වෙලාවේදී කලින් t කියලා ගත්ත නිසා මෙතන තන්තුවේ ආතතිය අවශ්‍ය නැහැ මේක එක ස්කන්ධයක් විදිහට ගමු මෙතන 2 නිව්ටන් මෙතනත් 2 නිව්ටන් මේක තන්තුවේ ආතතිය කියලා ගන්න ඕනේ පද්ධතියම එකම ස්කන්ධයක් කියලා ගමු පද්ධතියම ගන්නකොට මේ ඇතුලේ තියෙන ආතතිය කැපිලා යනවා පද්ධතියමනේ ගන්න හරි දැන් එහෙනම් ඔච්චරයි නම් අපිට ඉතුරු වෙන්නේ බල ලකුණු කරන්නේ හරියට නේ සීලම දේවල් ටික ලකුණු කරලා තියෙනවා අවස්ථාවේදී බල ලකුණු කරපු අපිට දැන් මේක හදන එකත් මා කච්චර්ද කියලා හිතෙන්න පුළුවන් එතකොට තමයි මම දාන්නේ කෙලිම පද්ධතියට ආයෙ කතන්දර දෙක ගන්න පද්ධතියට යනවා දැන් මම කියලා දෙන්නම් පද්ධතියටම f සමානයි මේ දාන විදිය f සමානයි මේ පද්ධතියටම දාන්න මෙන්න මෙහිමයි ළමයි පද්ධතියටම දානකොට වස්තුවේ චලිතයේ සිදුවෙච්ච දිශාව පොඩ්ඩක් තේරුම් ගන්න මෙතනින් එන වස්තු ටික මෙන්න මෙහෙම තන්තු ආරා මෙන්න මෙහෙම නේද ඒගොල්ලෝ එකම ත්වරණයෙන් පහළට චලිත වෙන්නේ මෙහෙම නේද මෙන්න මේ මාර්ගය ඔස්සේ නේද සීලම දේවල් වෙන්නේ අපිට ඕනම් පුළුවන් ළමයි මේ චලිතේ දිග හැරලා ඇඳ ගන්න පුළුවන් ඕනනම් මෙතනින් පෙන්නනවා දිග හැරලා ඇඳලා පෙන්නුවොත් මෙන්න දැන් මෙතන ස්කන්ධය ඇඳලා තියෙනවා මම මේ ස්කන්ධෙම දිග හැරලා ඇඳලා පෙන්නුවොත් මෙතනින් තන්තුවේ ආත තියෙනවා කප්පිය මෙතන තිබුණා රයිට් ආයේ මේ ස්කන්ධය මෙතනට ඇඳගත්තොත් එතකොට 2 නිව්ටන් මේ පැත්තට එනවා මේ තියෙන 2 නිව්ටන් මෙතන තියෙනවා තන්තුවේ ආතතිය t මෙතන තියෙනවා තන්තුවේ ආතතිය t at තමයි මේ t තියෙන්නේ හරි ඊට පස්සේ මේ සෙට් එක කොයි විදියට මම මේ සෙට් එක මේකට තිරස් කරලා ඇඳගත්තා තිරස් තිබිච්ච එක මෙහෙම තිරස් කරලා ඇඳගත්තා හරිනේ මෙයා ෆලෝ කරන්නේ මෙයාගේ පාත් එකමයි මෙයා පිටිපස්සෙම තමයි යන්නේ ඒ නිසා මට මේ විදියට තිරස් කරලා ඇඳගත්තා කියන එකේ වරදක් නැහැ හරිද මේ දින කප්පිය කප්පියක් සුමටයි සෑහළු විනේ තමයි ඒ උඩින් තන්තෝනේ යන්නේ එතකොට මේ මුළු පද්ධතියටම මුළු පද්ධතිය කියලා කියන්නේ මේ සම්පූර්ණ සිස්ටම් එකට මේ දෙන්නට විතරක් නෙමෙයි මේ සෙට් එකට මට f සමානයි මේ දැම්මොත් බලන්න මොකද වෙන්නේ කියලා f සමානයි මේ දානකොට බලන්න ඉදිරියට තියෙනවා 2 නිව්ටන්. හරි මේ t ට මේ t කැපිලා යනවා. මෙයාට මෙයා කැපිලා යනවා. මෙයාට මෙයා කැපිලා යනවා. ඇයි මෙයා ධන t වෙනකොට මෙයා ඍණ t වෙනවා. මෙයා ඍණ t වෙනකොට මෙයා ධන t වෙනවා. එහෙම නෙවෙන්නේ. ඊට පස්සේ එනවා ඍණ ඝර්ෂණ බලය. පද්ධතියම ස්කන්ධය ගත්තොත් මෙයාගෙන් එනවා 0.2යි මේ දෙන්නගෙන් එනවා 0.8යි 0.2යි කියන්නේ 1.2ක් වෙනවා ඔක්කොම වැඩි කිරීම ත්වරණය ශුන්‍යයි. ඔතනින් ළමයි ලස්සනට එනවා ඝර්ෂණ බලය 2 නිව්ටන් කියලා. ත්වරණයක් නැහැනේ. කිව්වනේ ත්වරණේ බිඳුවයි කියලා. ඒක ලස්සනට අපිට උත්තර එනවා 2 නිව්ටන්. ආයේ අවස්ථාවලට දදා ඉන්න මොනවක් තිබුණේ නැහැ. හරිද? එතකොට f හොයාගත්ත කියලා කියන්නේ මම දැන් හොයන්න ඕනේ μ ගියා. මොකද මේ පද්ධතියෙන් එහා පැත්තට යනකොට ළමයි වෙනස් නොවන එකම රාශිය μ පමණයි. මොකද මේ ස්පර්ශ පෘෂ්ඨය වෙනස් වෙන්නෙත් නැහැ. මේ මේසෙමයි හරිද අභිලම්බ බලය වෙනස් වෙනවා වෙනස් නොවන්නේ μ පමණයි. μ වෙනස් නොවනවා නම් μ විතරයි අපි හොයාගන්න ඕනේ. ඝර්ෂණ බලයත් වෙනස් වෙනවා. නෝට් විදිහට දාගෙන තියෙන එකෙන් ළමයි r වෙනස් වෙන නිසා ඝර්ෂණ බලයත් ඉවේම වෙනස් වෙනවා. මම එහෙනම් අනිවාර්යෙන් μ හොයාගන්න ඕනේ පළවෙනි පද්ධතිය. ඒකට තමයි පළවෙනි පද්ධතිය දීලා තියෙන්නේ. නැත්නම් දෙවෙනි පද්ධතියෙන් ගන්න හදාගෙන යන්න තිබ්බනේ නේ. රයිට්. එහෙනම් අපි ඉස්සලාම μ හොයාගන්න උත්සාහ කරනවා. μ හොයාගන්න මම r ලව හොයාගන්න ඕනේ. ඉස්සල්ලා මම දානවා මේ උඩ ස්කන්ධය. මම ඒක ගන්න a කියලා පහළ ස්කන්ධය b කියලා ගන්නවා. මම ඒ වස්තුවට යොදන්නත් පුළුවන්. නැත්නම් a සහ b කියන වස්තු දෙකටම ලියන්න පුළුවන්. එහෙම ගමු a සහ b වස්තු දෙකටම f සමානයි m මේ දානවා ළමයි ඉහළට. ඉහළට දානකොට මෙන්න මේ පද්ධතිය ගැන හිතන්න. හරිද? ඉහළට දානකොට බලන්න මොනවද එන්නේ කියලා. එනවා r1 එනවා. ඊට පස්සේ මෙතන යනවා ඍණ r2. ඒ වගේම එනවා ධන r2. මේ දෙන්නම එනවානේ. ඊට පස්සේ ආයනවා ඍණ 8යි. මෙතන ඍණ 8යි. ආයනවා මෙතන ඍණ 2යි. ඒ හැර වෙනත් සිරස් බල දෙනවද නැහැ. අනිත් ඔක්ක තිරස් සිරස් බල නැහැ. vertical බල නැහැ. අනිත් horizontal තියෙන. එතකොට ස්කන්ධය අපිට ගන්න පුළුවන් කිලෝග්‍රෑම් 1යි පද්ධතියේ ත්වරණය බිඳුවයි ඉහළට. ඉහළට චලනය වෙන්නේ නැහැ. යන්නේ. මෙතනින් මෙයාට මෙයා කැපුණාම r1 ගේනවා. එහා පැත්තට යද්දී 10යි නිව්ටන් කියලා. r1 10යි කියලා හොයාගත්ත කියලා අපිට මෙතන f සමාන μ r දාන්න පුළුවන්. එම නිසා f සමානයි μ r1 වගින් මට එනවා μ කියන්නේ f බෙදීම r1. f මම හොයාගත්ත 2යි r හොයාගත්ත 10යි පිළිතුර එනවා 0.2යි නිව්ටන්. සෝරි නිව්ටන් නෙමෙයි 0.2යි. 0.2යි කියලා පිළිතුර ලැබෙනවා. පැහැදිලිද? දැන් ඊට පස්සේ මට මොකද්ද කරන්න තියෙන්නේ? මම මේ අවස්ථාවට යන්න මේ පද්ධතිය. දැන් මම හොයන්න ඕනේ හොයාගත්තනේ. μ හොයාගත්තනේ. දැන් මේ පද්ධතියට ගිහිල්ලා අර විදියටම මුළු පද්ධතියටම දාන්න f සමානයි. පද්ධතියට f සමානයි මේ දාන්න දැන් පුරුදු විදිය කියලා බලන්න. මම f සමානයි මේ දාන පද්ධතියට. මම ලියන මුළු පද්ධතියටම f සමානයි මේ දානවා.
උතට යාර මෙහෙම ගිහලා මෙහෙම වෙන අවස්ථාවනේ එහෙම දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හරිද? මොකද නිශ්චිත දිශාවක් දාන්න බැරි නිසා අපි. මෙහෙම ගිහලා මේ පාත් එක ෆලෝ කරන නිසා මුළු පද්ධතියම f සමානයි මේ දානකොට මොන තමයි පහලට තියෙනවා මෙතනින් 2යි මෙතනින් 2යි. එහෙනම් 2 ධන 2. උඩට තියෙනවා ඍණ ටීනවා. ආයෙ මෙයා ධන ටීනවා. ආයෙ මෙයා ඍණ ටීනවා. ආයෙ මෙයා ධන ටීනවා. ඒ කියන්නේ ඒවා ඔක්කොම කැපිලා යනවා මේ ටී නෝට්ට මේ දෙන්නම කැපිලා යනවා. ඔක්කොම සියල්ලම කැපිලා යනවා. ඊට පස්සේ ආයෙ තියෙනවා ඍණ f නෝට්. පිටිපස්සේ. එහෙර වෙනත් බල දෙනවද? මෙන්න මේ කියන පාත් එක දී ගත්තොත් වෙනත් බල දෙනවද? වෙන බල නැහැ. අනිත්‍ය ලම්බකයි. මේ දෙන්න ලම්බකයි නේ. right. සමානයි. ස්කන්ධයේ පද්ධතිය මෙතන 0.2.2.4යි. ඔක්කොම 1.2යි සිම්පල් එක කියලා එනවා. මේ සියලුම දේවල් ටික කැපිලා ගිහිල්ලා අවසානයේදී ඉන්නේ 4 ඍණ f නෝට් සමානයි 1.2යි. හරිනමයි. දැන් මම තොරණේ හොයන්න යන්නේ. දැන් ඊට පස්සේ f නෝට්. f නෝට් හොයන්න මම දාන්න ඕනේ f සමානයි μ r නේ. එහෙනම් μ r කියලා ගන්නවා. μ r. μ හොයාගත්තා 0.2යි. ළමයි මම r හොයන්න දෙයක් නෑ. r ගියගේ දන්නවා කෙලින්ම r සමානම කාටද? f සමානයි මෙයාට උඩට දැම්මොත් එන්නේ r සමානයි 8යි කියලා. හරිද? මෙතන එනවා r සමානයි 8යි කියලා. හොයන්න පුළුවන් නේ r ට 8 සමාන වෙනවා. තොරණයක් නෑ. එහෙනම් උත්තරේ එන්නේ ළමයි මේ විදිහට. 4න් 1.6ක් අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ 1.2යි වලට සමාන වෙනවා. එහෙනම් මෙතන එන්නේ ළමයි අපිට 3.0 සමානයි. 2.4යි නේ. 2.4 සමානයි 1.2යි එහෙනම් ඒ සමානයි 2යි ms ඍණ 2 කියලා පිළිතුර ලැබෙනවා. එහෙනම් ඔන්න තමයි පද්ධතියේ තොරණය හොයාගත්තා 2යි ms ඍණ 2 ලෙස. බලන්න ළමයි අපි කොච්චර අපහසු ගානක්ද මේ හදාගත්තේ. දැන් තොරණය හෙව්ව ළමයින්ගෙන් ඊළඟට හොයන්න කියන මොකක්ද? තන්තුවේ ආතතිය ඒ වෙලාවේ. තන්තුවේ ආතතිය ඔයගොල්ලෝ හොයන්න ඕන නම් කරන්න ඕනේ මේ පද්ධතියේ f සමානයි මේ දාන එක. මම මෙන්න මෙහෙම කරනවා. මෙයාට f සමානයි මේ දාන මේ දිශාවට. දාපු ගමන් මොකද වෙන්නේ බලන්න මෙතන එනවා t නෝට්. t නෝට් ඍණ f නෝට් සමානයි. මම කාටද දාන්නේ මෙන්න මේ 0.8 කිලෝග්‍රෑම්ට. 0.8 කිලෝග්‍රෑම්ට තමයි දාන්නේ. එතකොට එනවා t නෝට් ඍණ f නෝට් සමානයි මේ පද්ධති ස්කන්ධයේ 0.8යි තොරණය හොයාගත්ත 2යි කියලා. අපි තොරණය හොයාගත්ත 2යි කියලා නේ. ඉතර යාගේ තිරසට බලතියි. දැන් පද්ධතියම මේ දැම්මේ 0.8 දැම්මේ. එතකොට මට මෙතන වෙනවා t නෝට් කියලා කියන්නේ f නෝට් අපි කලින් හොයාගත්තා ළමයි. f නෝට් හොයාගත්ත කීයද? 1.6. මේ තියෙන f නෝට් කියලා කියන්නේ μ වතාවක් r 0.2 වැඩි කිරීම 8. ඒ කියන්නේ 1.6. 1.6 දාන මෙතනත් එනවා 1.6යි. එහෙනම් t නෝට් එනවා 3.2යි නිව්ටන් විදියට. පැහැදිලිද? ඔන්න මේ වෙලාවේදී තන්ත්‍රය ආදිතේ හොයාගත්ත 3.2යි නිව්ටන් විදියට. ඔන්න මේ අවස්ථාවේ තුවලට තන්ත්‍රය ආදිතේ හොයාගන්න පුළුවන්. ඒක සමාන වෙනවා t සමානයි 2ට. අයි මේගොල්ලෝ තොරණයක් නැති නිසා කෙලිම මේ t ට මේ 2යි නිව්ටන් සමාන වෙනවා. මෙතනදී 2යි නිව්ටන් කියලා මෙතන තොරණය එනකොට තන්ත්‍රය ආදිතය 3.2යි නිව්ටන් දක්වා වැඩි වෙලා තියෙනවා. පැහැදිලිද කාරණාව? right ඔය විදිහට අපිට සංකීර්ණ ගාණක් බොහොම සරල විදිහට හිතලා හදන්න පුළුවන්කම තිබුණා. ඒකට අවශ්‍ය වෙන කාරණා ටික දැන් පැහැදිලි. හරිද? මේක අපි අලුතෙන් ඉගෙන ගත්ත concept එකක් පද්ධතියට. මේ වගේ ආනත වෙනකොට පද්ධතියම කොහොමද යොදලා ගන්න හදන්නේ කියන කාරණාව. පැහැදිලිද? හොඳයි. දැන් එහෙනම් මම තවත් ඔයගොල්ලෝ එක්ක ප්‍රශ්නයක් තෝරගන්නම්. ඔයගොල්ලන්ට මම 22 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරා නේද? 22 සාකච්ඡා කරා. මම නැවත ඔයගොල්ලෝ එක්ක තෝරගන්නවා 23 වෙනි ප්‍රශ්නේ මම හිතන්නේ අදාළ පුළුවන් නේ කියලා හිතනවා. ටිකක් අපි ගොඩක් අමාරු ගණන් හදපු නිසා ඔන්න ඒ ටිකක් ලේසි එකක් හදලා බලමු. ඊට වඩා ලේසි එකක්. හරි හොඳයි නේද? right කාලය යනවා. ඉතින් කාලය යනවා කියන්නේ data කැපෙනවා නේද? ඔයගොල්ලන්ගේ data කැපෙනවා, මගේ data කැපෙනවා. හැබැයි ඉතින් මේ හැම දෙයක්ම ජීවිතේ කොට දාගන්න කරන දේවල්. right හොඳයි. එහෙනම් 23 වෙනි ප්‍රශ්නෙට ගියොත් මෙතන කියනවා ස්කන්ධයේ 1100 කිලෝග්‍රෑම් වන මෝටර රථයක් 30 ms වෙනක වේගයකින් ගමන් කරනු ලැබේ. රියදුර විසින් නැවතුම් රත් වේලයේ දක්වනු ලැබූ පසු 4 කිලෝ නිව්ටන් තිරිංග බලයක් යොදා මෝටර රථය නැවැත්වීමට කටයුතු කරන ලදී කියලා කියනවා. මොනවද කියන්නේ? ස්කන්ධයේ 1100 කිලෝග්‍රෑම් වන මෝටර රථයක්. right අපි බලමු. කියන දේ ලියා ගන්න නේ. මොන දැන් තියෙනවා තමයි මෝටර රථය. එනවානේ මෝටර රථය. මෝටර රථයේ යන වේගය ආරම්භක ප්‍රවේගය කියලා තිබ්බා කීයට 20යිද නෑ 30යි. 30 ms ශ්‍රේණිය. ඒගේ ස්කන්ධය දීලා තියෙනවා ඒක මම කැපිටල් එකෙන් කරගන්නවා 1100 කිලෝග්‍රෑම්.
රයිට් ඔච්චරයි කියන්නේ. එකපාරම තිරිංග බලයක් යොදනවා. තිරිංග බලය ආපස්සට දාගන්න නම් ළමයි. මොකද ප්‍රතිවිරුද්ධ බලයන්නේ තිරිංග බලය කියන්නේ 4000යි නිව්ටන් 4යි කිලෝ නිව්ටන් කියලා තිබෙන්නේ. 4000යි නිව්ටන් තිරිංග බලයක් යොදනවා. ඒ කියන්නේ මන්දණය වෙනවා. ඒ කතාව දෙකක් නැහැ. මෝටර රථයේ මන්දණය හොයන්න. පොඩ්ඩක් අපේ මනසට ටිකක් සැනසීමයි. මොකද අමාරු ගණන් දෙකක් හදලා මේ වගේ ගානකට එනකොටනේ මෝටර මන්දණය හොයන්න කිව්වම හරි ලේසි. ගානේ හදන්න දෙයක් නැහැ. මොකද කරන්න දෙන්නේ? අපි හදන්නේ 23 වෙනි ගාන. F සමානයි m උදා. හරි ලේසි. මේ බලය විතරනේ තියෙන්නේ. ඒතර ඒක එනවා ඍණ 4000. මෙයාගේ ස්කන්ධය කීයද? 1100යි. එහෙනම් මන්දනේ එනවා. මෙතන කැපිලා ගියොත් ඍණ 40 බෙදීම 11යි. මෙස් ඍණ 2 කියලා. හරිද? ඔන්න ඒතකොට ලේසියෙන්ම මෝටර රථයේ මන්දනේ හොයාගන්න පුළුවන්. වෙන මොකුත් නැහැ. ඊට පස්සේ කියන කොපමණ කාලයක් තුලදී මෝටර රථේ නවතා ගත හැකිද කියලා. මන්දනයක් දන්නවනම් අපිට හොයාගන්න බැරිද? නවතින්න ගත වෙන කාලය හොයන්න පුළුවන් නේද? right? ඉතින් මොකද අවසාන ප්‍රවේගය බිඳුවයිනේ. නවතිනවා කියන අවසාන ප්‍රවේගය බිඳුවයි. ඉතින් අපිට හොයන්න තියෙන්නේ v සමානයි u දාන එක දාන්න තියෙන්නේ. ආරම්භක ප්‍රවේගයක් දාන්න නිසා අවසාන ප්‍රවේගය බිඳුවයි. ආරම්භකය 30යි. ඍණ 40 බෙදීම 11යි t. මෙතනින් සුළු කරා t සමානයි 33 බෙදීම 4යි කියලා සුළු කරනවා. කියන 8.25යි 7. ලේසි ගානන්නේ. මොන පොඩි ලේසි ගානකුත් හැදුවා ඉතින්. අතරමැදි පොඩි ගානක් දුන්නා ලේසියට හිතලා හදන්න. හරි. එහෙනම් මම දැන් ඊළඟට තවටියක් හිතන්න පුළුවන් ගානකට යන්නේ නේද අපි? හරි. මේකේ මම තෝරගන්නවා 27 වෙනි ගාන. 27 වෙනි ගාන හදන්න උත්සාහ කරන්න. මෙතන කියනවා 20 කිලෝග්‍රෑම් ස්කන්ධයක් සහිත වස්තුවක් පොළොව මතදී 30 අංශක 30ක ආනතව අදිනු ලැබේ කියලා කියනවා. ඝර්ෂණ බලයක් දීලා තියෙනවා. 30 නිව්ටන් නම් ඇදී යුතු බලය අගය වනුයේ කියලා කියනවා. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනකොටයි ත්වරණයෙන් ගමන් කරනකොට එච්චරයි කියන්නේ. හරි. ඉතින් ඒක නිසා මේ ගානේ කියන්නේ එච්චර අමාරු වෙන්නේ නෑ. මේ ගානත් ඔය තරම්ම ලේසි ගානක් තමයි ඔයගලට දුන්නේ. ඒකෙන් ලේසි ගානක් නිසා ඉක්මනින් හදන්න බලන්න. මොකද මේකේ ඝර්ෂණ සංගුණකයේ දුන්නා නම් සමහරක් විට මේක මීට වැඩිය අපහසු වෙන්න තිබ්බා. ඝර්ෂණ බලය 30 නිව්ටන් කියලා දීපු නිසා ඔයගලන්ට මේ ගානේ එච්චර අපහසු වෙන්නේ නෑ මං හිතන්නේ. හරිද? ඒකේ තරම් අපහසු වෙන්නේ නැතුව ගාන හදන්න පුළුවන්. 27 වෙනි ගාන හදනවා කියපු නිසා ඔයගලන්ට ගාන හදන්න. හරි. ස්කන්ධය 20 කිලෝග්‍රෑම්. හරි. එතකොට පොළොව මතදී 30 අංශක 30ක ආනතියක. පොළොව මතදී 30 අංශක 30ක ආනතියක. අදිනවා. එක් බලයක් යොදනවා නේ. එතන කියනවා ඝර්ෂණ බලය 30 නිව්ටන්. ඝර්ෂණ බලය කියන්නේ පිටිපස්සට තියෙන බලය 30 නිව්ටන්. එතන මියු දීලා නැහැ නේ කෙලින්ම ඝර්ෂණ බලය දීලා. ඉතින් අවශ්‍ය නැහැ ඉතින් R ල හොයාගෙන mg දැනගෙන හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින්. මෙතන 200යි නිව්ටන් බර R එනවා. නම් කිසි අගයක් එනවා R ගියගේ R 200ට සමාන වෙන්න දෙයක් නැහැ මෙතන F තියෙන ඉඳලා. නමුත් ගානේ ලස්සන නැතුව ගියා මියු නැතු නිසා. ඝර්ෂණ බලයම දීලා තියෙන නිසා. දැන් මොකද කියන්නේ වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන බීටා කියලායි මොකද්ද හොයන්නේ කියන්නේ? මේ බලයේ අගය. හරි මම මෙයා විභේදනය කරා. මෙහෙම තියන් ගන්න හදන්න දැන් විභේදනය කරපුවම මේ පැත්තට එනවා f cos 30යි කියලා. මේ පැත්තට එනවා f sin 30යි කියලා. ඔච්චරයි. ඒතර මම මෙයාට f සමානයි m යොදනවා. පළවෙනි අවස්ථාවට සිම්පල් ලේබල්ට f සමානයි m මේ පැත්තට යොදනකොට එහා පැත්තට එන්නේ f cos 30යි කියලා කියන මූල තුන බෙදීම 2යි. ඍණ ඝර්ෂණ බලය 30යි. පද්ධති ස්කන්ධය 20යි 20 වතාවක් ත්වරණය බිඳුව. මෙතනින් එහෙනම් එනවා f සමානයි 30 වැඩි කිරීම 2 බෙදීම මූල 3යි. උඩයි යටයි මූල 3ෙන් වැඩි කරොත් ළමයි මූල 3ෙන් වැඩි කරපුවාම 3යි 3 30ෙන් බෙදුනහම 30ෙන් 3 බෙදුනහම 10යි. එහෙනම් එනවා 20යි මූල 3යි කියලා එනවා. සුළු කරපුවා. පැහැදිලිද? 20යි මූල 3යි නිව්ටන් කියලා තමයි. සුළු කිරීම හරියට කරන්න සුළු කිරීම හරියට කරන්න ඕනේ. 20යි මූල 3යි කියලා එනවා. ඒක තවත් ඕන 1.73 දාලා 20ෙන් වැඩි කරලා උත්තරේ ගන්න පුළුවන් නේ 34.6ක් වගේ ඉන්නේ. හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක නෙමෙයි දැන් ඊළඟට අපි හිතන්න ඕනේ ත්වරණය වෙන අවස්ථාව. දෙවෙනි අවස්ථාවේදී මොන f සමානයෙන් මේ දානවා මේ පැත්තට ත්වරණය වෙනවා කියලා දීලා තියෙනවා. මෙතන එහෙනම් එනවා f cos 30යි. f cos 30යි. right. ඒක ඍණ ඝර්ෂණ බලය 30යි. පද්ධති ස්කන්ධය කීයද? 20යි. ඒක ත්වරණය කොච්චරක් දෙන්නේ? ත්වරණය දීලා තියෙනවා ඔයගොල්ලන්ට 0.4ක් කියලා. 0.4. ත්වරණය 0.4. ඉතින් ගාන හදන්න දෙයක් නෑ නේ.
මූල 3 බෙදීම 2යි එහා පැත්තට 30 යනවා. මෙතනින් සුළු වුණාම 8යි. එතකොට එන්නේ තමයි 38යි. 38 වැඩි කිරීම 2 බෙදීම මූල 3යි. උත්තරේ එනවා 76 බෙදීම මූල 3යි නිව්ටන්. ඊට වඩා වැඩි අගයක් එතන එනවා. හරිද? ඔච්චරයි ළමයි ඉන්නේ අපිට. මේ පොඩි ගණක් ටිකක් හැදේ. පොඩි ගණක් 27 වෙනි ගණක් බොහොම පොඩි ගණක් තමයි දීලා තියෙන්නේ. හරි. එතකොට අපි බලමු මම ඊළඟට ආයෙ තෝරගන්න 29 වෙනි ගාන. 29 වෙනි ගානත් අපි හදලා බලමු. හරි. 29 වෙනි ගානට ගියොත් දැන් ඔන්න හදන්න උත්සාහ කරන්න ළමයි. ගණන් කීපයක් මම ඔයගොල්ලෝ එක්ක සාකච්ඡා කරනවා. ඒ අතරතුර බලමු අපි තව මේකේ හිතන්න පුළුවන් ගණන් වලට නිව්ටන් නියම කියලා කියන්නේ කොයිතරම් පරාසයක විහිදෙනවද කියලා ඔයගොල්ලන්ටම තේරෙයි අලුත් ගණන් හදනකොට. දැන් මෙතනද රූපසටහනේ පරිදි B වස්තුව නොවැටි පැවතීම සඳහා විශාල වස්තුවක තිබිය යුතු ත්වරණය සිම්පල් ලේස් හොයන්න කියලා කියනවා. විශාල වස්තුව හා B වස්තුවේ පෘෂ්ඨය අතර ඝර්ෂණ සංගුණකයක් දීලා තියෙනවා μ කියලා. වාසනාවකට ඔයගොල්ලන්ට ඒ ගානේ බල ලකුණු කරලා දීලා තිබිලා තියෙනවා. මේ තමයි B වස්තුව. right. මේ තමයි B වස්තුව. එතකොට නෑ මේ තමයි ට්‍රක් රථය වගේ වස්තුවක්. මේ තමයි B වස්තුව නේ. මෙතන තමයි B වස්තුව. B වස්තුව ඇත්තටම තමයි මේ පල්ලෙහාට රූට් වල වැටෙනවා. ඒකේ කතා දෙකක් නෑ. පල්ලෙහාට රූට් වල වැටෙනවා. මොකද යාට බර තියෙනවනේ පල්ලෙහාට. මෙහෙම mg කියලා බරක් තියෙනවා. ඒතර මේ උඩට ඝර්ෂණ බලයෙන් ඇඳලා තියෙනවා. ඝර්ෂණ බලයක් නිකන් එන්න විදියක් නෑ නම අභිලම්බ බලයක් නැතුව. අභිලම්බ බලයක් නිකන් එන්න විදියකුත් නෑනේ. මේ නිකන් තියෙන අභිලම්බ බලයක් එනවාද? දැන් මම මෙහෙම මේ යම් කිසි වස්තුවක් මම මාගා මෙහෙම මේ කපෝඩ හේතු කරලා තියෙන එකට වස්තුව අතෑරියෝ බර නිසා පහළට වැටෙනවනේ. නේද? එහෙනම් මම මෙයාව තල්ලු කරගෙන ත්වරණයකින් ඉදිරියට ගියොත් අපි උදාහරණයක් විදිහට මම මෝටර් බයික් එකේ යනකම යම් කිසි වස්තුවක් මම මේ පපුව උඩ තියාගෙන හයියෙන් ත්වරණය කරගෙන ගියොත් සමහරක් විට මට හැකියාව තියෙනවා මේ වස්තුව වැටෙන්නේ නැතුව තියාගන්න. වාත ප්‍රතිරෝධය ගැන හිතල එක අමතක කරොත් අර ත්වරණය වීම නිසා මොකද වෙන්නේ මම මේ වස්තුව තල්ලු කරගෙන ඉදිරියට යනවා. මේ වස්තුව තල්ලු කරද්දී මෙයාගේ ත්වරණයම මේ වස්තුවට ලැබෙනවා. ඔන්න නිදහස් ත්වරණ සටහන ඇඳ අවශ්‍ය ටික නාමකේ ඉඳලා මෙයාගේ ඉඳලා බලන්න බෑනේ. පොළවේ ඉඳලා බලනවා මෙයාගේ. පොළවේ ඉඳලා බලපුවම මෙයා ඒ ත්වරණයකින් යනවා නම් මෙයාත් ඒ ත්වරණයෙන් යන්න ඕන. එයා ඒ ත්වරණයෙන් යනවා නම් මෙයාගේ මොකක් හරි මෙයාට දෙන්න ඕනේ. දෙන්න මොකද්ද? අභිලම්බ බලය. ඒකේ දීලා තියෙන අභිලම්බ බලය R කියලා නෙමෙයි N කියලා. එහෙනම් අභිලම්බ බලයක් දෙනවා නම් අනිවාර්යෙන් ඝර්ෂණ බලයක් ඇති වෙනවා. මොකද මේ පෘෂ්ඨ රාළවි μ එකක් දීලා තියෙන නිසා. නේද? ඝර්ෂණ සංගුණකයේ μ a කියලා දීලා තියෙනවා. එතකොට මේ ඝර්ෂණ බලයේ විශාලත්වය එන්න වැඩි වෙනවා. මොකද ඝර්ෂණ බලයෙන් F සමානයි μ n විදිහටනේ. n ගේ විශාලත්වය වැඩි වෙන්නේ ළමයි ත්වරණයේ විශාලත්වය වැඩි වෙනකොට. n ඉබේම වැඩි වෙනකොට μ නියතයි. ඉබේම ඝර්ෂණ බලයත් වැඩි වෙනවා. ඝර්ෂණ බලය වැඩි වෙලා යම් කිසි මොහොතකදී ඝර්ෂණ බලයේ විශාලත්වය බරට සමාන වුණාට පස්සේ මෙයා වැටෙන්නේ නැතුව නිශ්චලව දිගටම තියෙනවා. පැහැදිලිද මම මේ කියන එක? right. ඔච්චරයි අපි තේරුම් ගන්නට ඕනේ. හොඳයි. එහෙනම් මේ කාරණා ඔළුවට දාගත්තොත් අවශ්‍ය කරන ත්වරණය හොයන්නේ කිව්වේ. මම එහෙනම් මේ වස්තුවේ නිදහස් පර සටහන අදිනවා. කාගේද? B වස්තුවේ නිදහස් බල සටහන. ඒක වෙනම ඇඳගත්තොත් උන බලන්න B වස්තුවේ නිදහස් පර සටහනේ මේ පැත්තට තියෙනවා n එකක් බර ක්‍රියාත්මක වෙනවා පහළට mg විදියට ඝර්ෂණ බලය F කියලා ওই විදියට එනවා. ඒ වගේම යාගේ නිදහස් ත්වරණ සටහන ඇඳුනොත් මේ පැත්තට A ත්වරණයකින් ගමන් කරනවා. ඔච්චරයි. හරිද? යාගේ ස්කන්ධේ සිම්පල් m කියලානේ ගන්න වෙන්නේ නේද? හරි. මම එහෙනම් එයාට දානවා ඉස්සලම F සමානයි m ඉහළට දාන්න පුළුවන්. කැමති දිශාව දාන්න මේ පැත්තට දානවා. දාපු ගමන් මොකක්ද දෙන්නේ? තියෙන බලය එකම බලය n. n සමානයි m වතාවක් t. පළවෙනි සමීකරණය ඔච්චරයි කියන්න පුළුවන්. වෙන මොකුත් කියන්න බෑ. ඊළඟට මම දානවා f සමානයි m ඉහළට. දාපුවම වෙනවා මොකක්ද? f ඍණ mg සමානයි ත්වරණය බිඳුවයි. එහෙනම් f සමානයි mg ලෙස ලැබෙනවා. එතකොට ආයම ලියන්න පුළුවන් f ඝර්ෂණ බලය μ n ලෙස. ඝර්ෂණ බලය කියන්න පුළුවන් μ n ලෙස නේ. ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ μ කියලා දීලා තියෙනවා නම් ඔන්න ඒ වෙලාවේදී ස්ථිතික ඝර්ෂණ සංගුණයට mg සමාන වුණා. එහෙනම් ඔන්න මෙතනදී μ n සමානයි mg කියලා එනවා. මට මෙතනින් nව උක්ත කරගත්තොත් ඒක ගිහිල්ලා මෙතනට ආදේශ කරන්න පුළුවන් නේ. මම මෙතනින් එහෙනම් nව උක්ත කරගන්නවා. n එනවා mg බෙදීම μ ලෙස. ඔන්න දෙවෙනි සමීකරණය. දෙකෙන් ආදේශයක් දෙනවා. එකෙහි එහෙනම් n වෙනුවට දානවා ළමයි mg බෙදීම μ ලෙස. ඔයගලන්ට පේන අතර m කැපිලා යනවා. අවසානයේ ත්වරණය එනවා g බෙදීම μ ලෙස. ඔයගලන්ට ගානේ දත්තයක් විදිහට μ දීලා තිබුණා. g කියාගේ අපි දන්නවා 10යි කියලා. එහෙනම් දීලා තියෙන අගය μ 2යි කියලා සමානයි. μ 0.2යි කියලා ආවොත් g 10.2කින් බෙදුනොත් අපි දන්නවා ඒකම එන්න ඕන ත්වරණය කොච්චරද කියලා නේ. අන්න ඒ වගේ හොයාගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ අපි හැම වෙලෙම තේරුම් ගන්න ඕනේ
වස්තු පද්ධතියක නිදහස් බලසටහන අඳින්න අපි අවශ්‍ය ටික රාමුවක ඉඳලා බලන්න ඕනේ. අවශ්‍ය ටික නොවන රාමුවක මේ වස්තු පද්ධතිය තියෙනකොට අවශ්‍ය ටික රාමුවකට ඇවිල්ලා බලන්න ඕනේ එයාගේ නිදහස් බලසටහන. මොන බලනවා නිදහස් බලසටහන එනවා එතකොට. ලස්සනට ගාන දාන්න බලන්නේ. වෙනව නේද ඔයගොල්ලන්ට? සංකීර්ණ ගානක් වගේ තමයි 29 වෙනි ගාන තියෙන්නේ. ඇත්තටම ඒක සංකීර්ණ නෑ හරියට හිතලා බලනවා නම් නේ. හොඳයි. ඒතර ওই විදිහට මම එහෙනම් දැන් 29 වෙනි ගානත් ඔයගොල්ලෝ එක සාකච්ඡා කරා. හොඳ ගානක් ළමයි මේ 30 වෙනි ගාන කියලා කියන්නේ ළමයි. ඒක හදනවා කියලා කියන්නේ හරිම දක්ෂ ළමයෙක් වෙන්න ඕනේ මේ 30 වෙනි ගාන හදනවා නම්. හරිද? 30 වෙනි ගාන මම වෙලාවක් තිබුණොත් හදන්නම් ළමයි. හරිද? හදන්න කිසි ගැටලුවක් නැහැ. හැබැයි ටික කාලයක් වෙලාවක් එහෙම ගත වෙන ගානක් තමයි මේ 30 වෙනි ගාන. හොඳ ගානක්. හොඳට නිව්ටන් නියම තේරුම් ගන්න පුළුවන් ළමයෙක්ට 30 වෙනි ගාන හදනයි කියන එක අපහසු නෑ. හරිද? හදමු. කිසි කරදරයක් නැතුව හදමු. ප්‍රශ්නයක් නෑ. අපි බලමු එහෙනම් ඊට කලින් 31 වෙනි ගානට ගිහිල්ලා. 31 වෙනි ගාන හදලා අපි ඕනනම් 30 වෙනි ගානට එමු. හරිද? දැන් සමහර ළමයි කියනවානේ 30 හදමු කියනවා හදමු කියලා නේ. right. හදමු ප්‍රශ්නයක් නෑ. ඊට කලින් අපි යමු කොයි ගානටද 31 වෙනි ගාන. 31 වෙනි ගානේ මෙන්න මෙහෙම දෙයක් කියන්නේ. පද්ධතියක් තියෙනවා මේ විදිහට. පන්තුලින් එහෙම ඉඳලා තියෙනවා. right. මෙයාගේ ස්කන්ධය 0.8 කිලෝග්‍රෑම්. මෙයාගේ ස්කන්ධය 0.2 කිලෝග්‍රෑම්. මේ විදිහට බලයක් උඩට ක්‍රියාත්මක වෙනවා. ඒක T1 කියලා ගන්නවා. ඒකෙන් මේක T2 බවට පත් වෙනවා නේ. හරි නෑ යාලගේ ස්කන්ධ ලකුණු කරොත් බර ලකුණු කරොත් ස්කන්ධ නෙමෙයි. මෙතන 8 නිව්ටන් කියලා එනවා. මෙතන 2 නිව්ටන් කියලා එනවා. මේක කේන්ද්‍රය. කේන්ද්‍රයේ පද්ධතිය වෙන් කරලා ගන්න පුළුවන්. මේ විදිහට පද්ධති වෙන්නේ. පොදුවේ දෙන්නාම එකම ත්වරණයෙන් ඉහළට ගමන් කරනවා. කොච්චරයි? රූප සටහනේ තන්තු වල T1 සහ T2 අගයන් හොයන්න කියලා කියනවා. පද්ධතිය 6 ms ඍණ 2කින් ඉහළට ත්වරණය වෙනකොට. එතකොට A සමානයි 6 ms ඍණ 2යි කොහෙටද ඉහළට. අන්න එහෙමනම් අපි දාලා බලමු මෙතනට. ඉතින් වෙන වෙනම පද්ධති වලට ගන්න දාන්න වෙනවා තමයි. මේක සිස්ටම් 1 සිස්ටම් 2 කියලා වෙන වෙනම දාන්න වෙනවා. නැත්නම් තනි පද්ධතියකම දාලා හදන්න පුළුවන්. තනි පද්ධතියකම දාලා හැදුවොත් අපිට ලැබෙන්නේ T1 ගෑගේ විතරයි. මොකද T2 ට T2 කැපිලා යනවා. හරිද? ඒක නිසා මම වස්තු පද්ධති දෙකටම අරගෙන T1 T2 වෙන වෙනම හොයන්න. ලේසියිනේ එතකොට. එහෙනම් මම ඉස්සලම් සිස්ටම් 1 ගන්න. සිස්ටම් 1 වලට F සමානයි ma ඉහළට දැම්මොත් බලන්න මොකද වෙන්නේ? උඩට තියෙන්නේ T2 ආතතිය. පහළට තියෙන්නේ ඍණ 8යි. ඒ හැර වෙනත් සිරස් බල නැහැ යාර එච්චරයි. අගේ ස්කන්ධය 0.8යි. ත්වරණය 6යි කියලා. එහෙනම් T2 වෙනවා 8 ධන. ඉතින් එන්නේ 4.8යි 12.8යි නිව්ටන් කියලා එනවා T2 ගේ විශාලත්වය. ඕන T2 හොයාගත්තා. T2 හොයාගත්තා නම් දැන් බය නැතුව අපිට පුළුවන් ඕන පද්ධතියකම දාන්නත් පුළුවන්. නැත්නම් S2 පද්ධතියට දාන්නත් පුළුවන්. ඕන අපි ඉස්සර දාමු නිකන් පුරුදු වෙන්නත් එක දාමු පද්ධතියට F සමානයි m ඉහළට දාමු පද්ධතියටම. එතකොට බලන්න මේකේ T2 ට T2 කැපිලා යනවා. පද්ධතියම ගත්තොත් ඒ කියන්නේ S1 S2 දෙකටම ගන්න. පද්ධතිය කියලා කිව්වේ ඒකයි. ඒ කියන්නේ S1 සහ S2 කියන එක තමයි පද්ධතියම කියලා කියන්නේ. ඔක්කොම මුළු පද්ධතියම ගන්නවා. මුළු පද්ධතියම කියනවා. එතකොට S1 S2 දෙන්නම ගන්නකොට T2 ට T2 කැපිලා යනවා. උඩට තියෙන බලය T1 පහළට තියෙනවා ළමයි ඍණ 8යි. ඒ වගේම මේ අමතක කරන්න එපා මෙතන 2යි නිව්ටන්. ඔය අමතක කරන්න එපා. දෙකම එනවා පල්ලෙහාට නේද? එතකොට ස්කන්ධය ගත්තොත් පද්ධතියේ මුළු පද්ධතියෙම 0.2යි 0.8යි කියන්නේ කිලෝග්‍රෑම් එකයි. වැඩි කිරීම ත්වරණය 6යි. මෙතනින් එනවා T1 ගෑගේ මෙතන එකතු කරගත්තාම 10යි 10 යහපැත්තට යනකොට මේ 6ත් එක්ක එකතු වුණාම 16යි නිව්ටන් කියලා ලැබෙනවා. ඒ වෙලාවේදී T1 සහ T2 ගේ විශාලත්වයන් ওই විදිහට මට හොයාගන්න පුළුවන් වෙනවා. කී වෙනි ගානද? 31 වෙනි ගානේ සිම්පල් A වලට. මේ සිම්පල් A තමයි හැදෙන්නේ. දැන් අපි හිතන්න ඕනේ සිම්පල් B පද්ධතිය 0.6යි ms ඍණ 2ක ත්වරණයකින් පහළට ත්වරණය වෙනවා. දැන් ත්වරණයේ තියෙන ළමයි පහළට. පද්ධතියේ ත්වරණය 0.6යි ms ඍණ 2කින් පහළට කියලා ගන්න. දැන් මම මේ B පාර්ට් එක තමයි හදන්නේ. ඒක ওই විදිහටම මම ගන්නවා F සමාන ma දානවා සිස්ටම් 1 වලට. ප්‍රශ්නයක් නැහැ හරිද? ඊට මම මේක පොඩ්ඩක් වෙනස් කරගන්නම්. දැන් ත්වරණයේ තියෙන්නේ පහළට. දැන් ත්වරණයේ පහළට. වෙනස් වෙනවා හරිද? හරි. දැන් F සමාන ma පහළට දාන්න. දාපුවම බලන්න මෙයාට මොකද වෙන්නේ 8 ධන වෙනවා පහළට යන්නේ ධන වෙනවා ඒතකොට T2 ඍණ වෙනවා යගේ ස්කන්ධය කීයද 0.8යි පහළට ත්වරණය වෙනකොට ඊට තියෙනවා මෙතන 0.6යි එහෙනම් T2 අපි හොයලා බලුවොත් 8න් මෙහා මේ පැත්තට ඇති ධන වෙනවා ඒතකොට 8න් අඩු කරන්න ඕනේ මේ ටික මෙහා පැත්තට එනකොට 6 වරක් 48යි ඒ කියන්නේ 0.48යි උත්තරේ එනවා T2 ගියාගේ
7.5 නිව්ටන්. ඔය ආකාරයට මට T2 ගේ විශාලත්වය හොයාගන්න පුළුවන් වෙනවා. මේ රතු පාටින් හදන්නේ B පාර්ට් එක. හරි. ඊට පස්සේ මම ආයෙ දාන පද්ධතියටම. ආයෙ නැවත අර විදිහටම දාන මුළු පද්ධතියටම F සමානයි m කොහෙටද 15. මේ මොකක් හොයන්නද? T1 ගගේ හොයන්න. පද්ධතියම පල්ලෙහාට දානකොට දැන් දන්නවා කලින් කතා කියලා දුන්නා T2 ට T2 කැපිලා යනවා. පල්ලෙහාට තියෙන නිව්ටන් 8යි ධන ඒ වගේම 2යි ඒ දෙකම පහළට තියෙන්නේ උඩට තියෙන්නේ T1. ඒක ඍණ වෙනවා. එතකොට පද්ධතියම ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි කියලා එනවා. ත්වරණය 0.6 ඔච්චරයි. දැන් මට මෙතනින් එනවා T1 එහා පැත්තට දාගත්තොත් ධන වෙනවා. මෙතන එකතුව 10යි 10න් අඩු වෙන්න ඕනේ 0.6. උත්තරේ එන්නේ 9.4 නිව්ටන්. ඔන්න ඔය ආකාරයට තමයි T1 සහ T2 සඳහා දෙවෙනි අවස්ථාවේදී පිළිතුරු ලබා ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? දැන් ඔය අපි හැදුවේ 31 වෙනි ගාන ළමයි. ඒතර 31 වෙනි ගානත් හදන්න පුළුවන් කියලා කියන්නේ දැන් ගොඩක් හොඳ ඉස්සරහ මට්ටමකින් ඉන්නවනේ. දැන් අපිට ඉතුරු වෙන්නේ මම අර කියලා දුන්නා කියලා මම කිව්වා ඔයගොල්ලන්ට 30 වෙනි ගාන හදනවා කියලා. පොරොන්දු වුණානේ. 30 වෙනි ගාන අපි හදලා බලමු. එහෙම නේද? right. හරි 30 වෙනි ගාන හදන්නේ මම අන්තිමට මොකද ඕනේ සමහර ළමයිට පුළුවන් ඕනම් මේක මෙතනින් අයින් කරලා දාන්න. හරි? බලන්න නැතුව ඉන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. 30 වෙනි ගාන ඔන්න බලන්න මෙන්න මෙහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ. පද්ධතියක් තියෙනවා මෙන්න මේ විදිහට. සුළු කරන්න වෙනවද බය? මේක ගාන පටන් ගන්න කලින්ම කිව්වා. right. මෙන්න මෙහෙම තියෙනවා. පද්ධතියේ ත්වරණය වෙනවා කියලා කියනවා මේ පැත්තට A සමානයි 3i ms ring 2. මෙතන θ සෙල්සියස් සමයි. අංශක 30යි කියලා කියනවා. හරි. අංශක 30. රූප සටහනේ ලෙස තලයක් මත වස්තුවක් තබා ඇත කියලා කියනවා. ආනත තලයක් මත වස්තුවක් තබා ඇත. පද්ධතිය 3i ms ring 2 ත්වරණයකට ලක්වන විට පෘෂ්ඨය මත පිහිටි වස්තුව ලිස්සා නොවන පරිදි පෘෂ්ඨ අතර තිබිය යුතු ඝර්ෂණ බලය හොයන්න කියලා කියන්නේ. පෘෂ්ඨ අතර තිබිය යුතු ඝර්ෂණ බලය හොයන්න. ලිස්සා නොවන පරිදි. ඒ කියන්නේ මේ පද්ධතියෙම මෙහෙම ඉදිරියට තෝරන්න වෙනවා තමයි. මේකත් සුමඩයි කියලා ගන්න නෑ. ඒ කියන්නේ මේ සම්පූර්ණ පද්ධතියම ඉදිරියට තෝරන්න වෙනවා. ඒත් තෝරන්න වෙන පද්ධතිය උඩ තමයි මේ ආයේ. මගින් තේරෙනවද? හොඳට කල්පනා කරන්න. නිව්ටන් නියම යොදන්න බෑ. මේ ආනත තලය මෙම 3 ms දෙකකින් මෙහෙට තොරණ වෙනවා. තොරණ යන පද්ධතිය උඩ තමයි මේ ආයේ. එතන එයාට සාපේක්ෂව මෙයා ගත්තොත් නිශ්චල වෙනවා දැන්. එයා වැටෙන්නේ නැතුව දැන් මේ නිකන් තිබ්බනම් ළමයි. තොරණයත් අපි අමතක කරමු. මෙයාවත් මෙහෙම තිබ්බා කියලා යම් කිසි ඝර්ෂණ බලයක් තිබුණා කියලා හිතන්න. මේ වස්තු තිබ්බොත් ඉස්සලා පල්ලෙහාට වැටෙන්නත් පුළුවන්, නිශ්චලව තියෙන්නත් පුළුවන්. ප්‍රමාණවත් ඝර්ෂණ බලයක් තිබුණොත් මේ ආනත්තලයේ මේ වස්තුවෙම නිශ්චලව තියාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ප්‍රමාණවත් ඝර්ෂණ බලයක් නැති නිසා තමයි මොකද කරන්නේ? මෙයා මේක තොරණය කරන් යනවා. තොරණය කරන් යනකොට ළමයි ඉබේම වෙන්නේ මෙයා මත අභිලම්බ බලයක් ඇති වෙනවා. ඇති වෙච්ච අභිලම්බ බලයක් තියෙනවානේ. ඒක විශාලත්වයෙන් ඉන්න වැඩි වෙනවා. ඒ කිව්වම එකපාරෙම තේරෙනවද දන්නේ ළමයි නේ. එහෙම කිව්වම එකපාරට මොකද මෙයා මත දැන් ඉස්සලා බල ලකුණු කරමු ළමයි. බල ලකුණු කරොත් මෙයාගේ බර පහලට මෙහෙම ක්‍රියාත්මක වෙනවා mg කියලා. අභිලම්බ බලය මේ පැත්තට ඇති වෙනවා r කියලා. ඝර්ෂණ බලය පිටිපස්සට ඇති වෙනවා f කියලා. ඔච්චරයි. ඔය ටිකනේ තියෙන්නේ මෙතන අංශක 37යි නම් මෙතනත් අංශක 37යි කියලා ලියන්න පුළුවන්. උතරත් අංශක 37යි. අය බය නැතුව ලියන්න පුළුවන් ළමයි ඒක. අංශක 37යි කියලා ලියන්න පුළුවන්. ඒක ළමයි තේරුම් ගන්න ඕනේ දේ තමයි මෙයා මේ පැත්තට තල්ලු කරගෙන මේ වස්තුව තල්ලු කරගෙන යනකොට ත්වරණයේ වේගන යනකොට ඉබේම ළමයි මේ r ට බලපෑමක් ඇති වෙනවා. r ගියගේ වැඩි වෙනවා. r ගියගේ වැඩි වෙනවා කියලා කියන්නේ ඝර්ෂණ බලය වැඩි වෙනවා. මොකද f සමාන μ r නේ. f සමාන μ r. ඒතර ඝර්ෂණ බලය වැඩි වෙනකොට දැන් කලින් නිශ්චල තිබ්බම මෙයා ඉස්සල වැටුණා. දැන් ත්වරණය කරනකොට මෙයා වැටෙන්නේ නැති නිශ්චල වැටෙන එක නවතිනවා. අර හරියට මම කලින් ගානේ හැදුවා. කලින් ගානේ දෙරේ මොටර් බයික් එක යනකොට මේ පපුව මත වස්තුවක් තියාගත්තොත් ත්වරණය වෙනකොට එයාට අභිලම්බ බලයක් ඇවිල්ලා ඝර්ෂණ බලයක් උඩට ඉබේම ඇති වෙනවා කියලා. එන අභිලම්බ බලයෙන් ඉන්න විශාලත්වය වැඩි වෙනවා ත්වරණය වැඩි වෙනවා. අන්න ඒ වගේ කතන්දරයක් තමයි මෙතනදී නේද මේක පොඩ්ඩක් ආනත කරලායි තියෙන්නේ. ඒතර මේ ගාන ලේසියෙන් හදන්න පුළුවන් ගාන නෙමෙයි ළමයි. හරි? දැන් මම එහෙනම් ඉස්සල්ලාම ආනත තලයේ ත්වරණය වෙන නිසා ඒක අවශ්‍ය දෙක නොවන රාමුවක් නිසා පොළවේ ඉඳලා මම බලනවා. පොළවේ ඉඳලා මෙයා දිහා බලලා මෙයාගේ නිදාස් බලසටහන අඳිනවා. ඒතර යාගේ නිදාස් බලසටහන අඳින්නේ මතක තියාගන්න පොළවේ ඉඳලා අවස්ථිතික රාමුවක දිහා බලලා. එතකොට මේ ආනත තලය මම මතක කරනවා. ආනත තලයේ මෙයාට ලැබෙන බල ටික විතරයි හිතන්නේ. එතකොට ආනත තලය 3 ms දෙකකින් මේ දිශාවට ත්වරණය වෙනවා කියලා කියන්නේ මේ වස්තුව 3 ms දිශාව
ත්වරණයකින් මේ පැත්තට ත්වරණය වෙනවා. කොයි දිශාවටද? දකුණු දිශාවට ත්වරණය වෙනවා. එහෙනම් මම මෙයාගේ වෙනම නිදහස් බලසටහන අඳින්නම්. FBD එක free body diagram එක ඇන්දොත් මෙන්න මෙහෙම ආනත වස්තුව මේ තියෙන යාගේ තලය. හරිද? එයාගේ බල ලකුණු කරමු. ලකුණු කරොත් මෙන්න මේ පැත්තට R එකක් එනවා. හරිද? mg විභේදනය කරොත් මේ පැත්තට එනවා mg sin 37යි කියලා එනවා. mg sin 37. මේ පැත්තට එනවා තමයි mg cos 37යි කියලා එනවා. පිටිපස්සේ එනවා ඝර්ෂණ බලය. ඔය තියෙන යාගේ බලසටහන. වෙනත් බල තිබේද? කිසිවක් නෑ. වෙනත් බල R ඔය mg ගේ සංරචකයි ඝර්ෂණ බලය පමණයි තියෙන්නේ. දැන් මේ තියෙන මෙයාගේ FBD එක free body diagram එක කාගේද? forces වල. ඒ කියන්නේ නිදහස් බලසටහන මේ කියන්නේ නිදහස් බලසටහන ඇඳලා තියෙන බලය තමයි ඇඳලා තියෙන්නේ. ත්වරණය අපි යන්නේ නෑ. මෙයාගේ ත්වරණය මෙන්න මෙහෙමයි තිබුණේ නම්. මෙයා ත්වරණය වෙමින් හිටියා මේ පැත්තට 3i ms ඍණ දෙකකින්. 3i ms ඍණ දෙකකින්. නමුත් බලන්න ත්වරණය වෙන්නේ එක දිශාවකට පද්ධතිය. නමුත් පද්ධතිය බල ලකුණු කරලා තියෙන්නේ තලයට ලම්බකවයි තලයේ දිගේ. නමුත් ත්වරණය තියෙන්නේ තිරස් දිශාව. එතකොට ත්වරණය එක දිශාවක බලයන් එක දිශාවක. එහෙම කීදී වැඩේ කරන්න බෑ. එතන මේකට x සමානයි මේ දාන්න ඕන නම් දැන් අපි මේ පොළවේ ඉඳන් මෙයාගේ නිදහස් බලසටහන දිහා දැක්කලා දැන් නිදහස් බලසටහන ඇන්දා. ත්වරණයත් අපි මොකද කරන්න ඕනේ ළමයි? ත්වරණයත් විභේදනය කරගන්න ඕනේ. මෙහෙම කියාගෙන හරියන්නේ නැහැ. එතන අපි බලනවා ත්වරණයෙන් තියෙන ආනතිය කොච්චරයි. ත්වරණය මේ ආනත තලයත් එක්ක දක්වන ආනතිය ගත්තොත් ඒත් අංශක 37යි. බලන්න මේ අංශක 37යි මේ පිරසට දක්වන ආනතිය මෙයා 37යි නෑ මෙයා 37යි. එහෙනම් අපිට මෙතන අපිට ගන්න පුළුවන් තලයේ දිගේ තියෙන ආනතිය අංශක 37ක් නිසා විභේදනය කළොත් ත්වරණය තලයේ දිගේ තියෙන ත්වරණය අපිට එන්නේ 3i cos 37යි. තලයට ලම්බකව තියෙන ත්වරණය එන්නේ 3i sin 37යි. ওই ටික තමයි මේ ලීසි පහසු ගානක් නෙමෙයි හදන්නේ. හරිද? right. දැන් එහෙනම් මම කරන්නේ right මේ වස්තුවේ ස්කන්ධය දීලා තියනවද? මේක මට බලන්න බැරි වුණා. වස්තුවේ ස්කන්ධය නම් දීලා නැහැ. මෙච්චර අගයක් කියලා දීලා නැහැ. හරිද? සමහරක් විට මේක කැපිලා යන්නත් පුළුවන්. මම දන්නේ නැහැ. බලමු කැපිලා යනවද නැද්ද කියන එක. හරිද? right. ස්කන්ධය මම m කියලා තමයි එහෙනම් අරගෙන යන්න වෙන්නේ. එතකොට මම දානවා ළමයි ඉස්සෙල්ලාම තාම f සමානයි m පද්ධතියට දානවා කොහෙටද? තලයට ලම්බව. මෙන්න මේ සටහනක් දානවා. f සමානයි m යොදලා. යොදපු ගමන් ඔන්න බලන්න r ඍණ mg cos 37 සමානයි මෙයාගේ ස්කන්ධයෙන් වතාවක් ත්වරණය 3i sin 37යි. ඔන්න ඔය විදිහට එනවා. කරන්න පුළුවන් දේවල් ටික කරමු ළමයි. මෙතන cos 37 අගය දීලා තියෙනවා 0.8යි. එහෙනම් 0.8යි g ගෙන් වැඩි වුණාම 8යි. මෙතන එනවා 8යි. මෙතන එනවා 3im sin 37 කියන්නේ 0.6යි. හරි නේද? එතකොට මම මෙතන එනවා මට 1.8යි m සුළු වුණාම එනවා 1.8යි. r මෙතන තියෙනකොට එහා පැත්තට මට දාන්න පුළුවන් නේද මේ 8යි m. එහෙනම් r සමානයි කියලා එනවා 9.8යි m. පළවෙනි සමීකරණය. ඔන්න දැන් r හොයාගත්ත m ඇසුරින් m දීලත් නැහනේ. මට ඕන නම් අපි පස්සේ බලමු අගයක් දාගන්න ඕන නම් දාගන්න ප්‍රශ්නයක් නැහැ. දැනට ගානේ දීලා නැහැ. ඊට පස්සේ ආයෙ මම දානවා f සමාන m මේ කොයිද තලයේ දිගේ. තලයේ දිගේ දැම්මොත් පහළට දැන් මේක පද්ධතිය නිශ්චලයි. මේ වස්තු පද්ධතිය දැන් නිශ්චලයි කවුරු මතද? මේ ආනත තලය මත. ආනත තලය මත නිශ්චලයි. ආනත තලය මත නිශ්චලයි. එහෙනම් කොහොමද මේ ත්වරණයක් වෙන්නේ? ත්වරණය වෙන්නේ කොහොමද කියලා මගෙන් අහන්න ඕන නේද? දැන් ළමයි මගෙන් අහන්න ඕනේ. වස්තුව නිශ්චලයි නම් ගාණි කියන්නේ වස්තුව නිශ්චල දේ සලකා ගන්න හදන්න කියලානේ. එහෙනම් කොහොමද මෙයාට ත්වරණයක් තියෙන්නේ තලයේ දිගේ? ළමයින්ට අහන්න තියෙන දේවල් ටික තමයි ඔය තියෙන්නේ. හරි ළමයි. මම ආයෙ නැවත කියනවා. ත්වරණය වන පද්ධතිය තුල ඉඳලා බැලුවොත් මෙයා නිශ්චලයි මේ ගානේදී. ත්වරණය වන පද්ධතිය තුල මෙයා නිශ්චලයි. ඒකනේ කිව්වේ අපි නිව්ටන් නියම දාන්න බෑ කියලා එහෙම ඉතින්. දැන් ත්වරණය වන පද්ධතිය තුල මෙයා නිශ්චලලා තියෙනකොට ත්වරණය වන පද්ධතිය ඉඳලා f සමාන m දාන්න බෑ. ඒක නිසා තමයි මම ත්වරණය වන පද්ධතිය අයින් කරලා පොළවේ ඉඳලා බැලුවේ. පොළවේ ඉඳලා බලන් ඉන්නකොට මට පේන්නේ ආනත තලයක් පේන්නේ මේ වස්තුව මෙව 3ms දෙකකින් මෙහෙට යනවා පේනවා. හැබැයි ආනත තලයේ උඩ යා නිශ්චලයි. ඒ කියන්නේ ආනත තලයේ දිගේ පහළට වැටෙන්නේ නැහැ. මේ පැත්තට 3ms දෙකකින් ත්වරණය වෙගෙන යනවා විතරයි මට පේන්නේ. තිරස් දිශාව. හරිද? ඒ කියන්නේ දකුණු පැත්තට මේ විදිහට 3ms දෙකකින් ත්වරණය වෙනවයි කියලායි මට පේන්නේ. මේ තියෙන්නේ 3ms දෙකේ සංරචක අගය තමයි මේ තියෙන්නේ. මේ
ත්වරණය එන්නේ මේ පද්ධතිය මෙහෙට ත්වරණය වෙන නිසා ආනතලයේ දිගේ. පැහැදිලිද මම මේ කියන්නේ? රයිට්. එහෙනම් ඒ විදිහටයි ඒක ආවය. නැතුව මේ පද්ධතිය ආනතලයේ දිගේ පහළට ත්වරණය වෙනවා කියලා නෙමෙයි ඒකේ අදහස. පොළවේ ඉඳලා බලනකොට තමයි අපිට මේ වගේ ත්වරණ සංරචකයක් එන්නේ ආනතලයේ දිගේ. හරි. ඔක තේරුම් ගන්න පුළුවන් නැත්නම් ආයෙ හිතනකොට උගලන්ට ගානේ අදහසක් ගොඩ නැගෙයි. හරිද? සැරින් සැරේ මම කියනකොට සමහරලාට තේරෙනවා වැට නොතේරෙන්න පුළුවන් වෙනවානේ. ආයෙනම් මම මෙතන mg sin 37යි ඔන්න ඍණ f කියලා එනවා. මේ දෙක විතරයි බල දෙයකට ඉතුරු වෙන්නේ. ඒතකොට ස්කන්ධය වැඩි කරනවා 3යි cos 37. ඔච්චරයි. පද්ධතියේ සමානයි දාපම ඔච්චරයි. හරිද? right. ඊළඟට මම ගන්නවා ළමයි මෙතන m sin 37 කිව්වේ කීයද? sin 37.6යි. එහෙනම් මෙතන එනවා 6යි m. g වලින් වැඩි කරපුවම 6ක් වෙනවා 6යි m. ඍණ f සමානයි m වතාවක් මෙතන 3 වැඩි කිරීම cos කියන්නේ 0.8යිනේ. මෙතන එනවා 2.4යි m. 6යි m ඍණ f. එහෙනම් f දාන කරනවා මේ පැත්තට ගිහිල්ලා මෙයා මෙහෙට එනකොට එනවා 3.6යි m කියලා. මොන ළමයි දෙවෙනි සමීකරණය. r ආවා f ආවා. දැන් එහෙනම් මුලින්ම හොයන්න කිව්වේ ඝර්ෂණ බලයනේ. මොන ඝර්ෂණ බලය මම හෙව්වා 3.6යි 36යි නේ. 3.6යි m කියලා ඝර්ෂණ බලය එනවා. ඒතර m ගියාගේ දීලා නැති නිසා මම අතින් දාගත්තා. m ගියාගේ කිලෝග්‍රෑම් 1යි කියලා දුන්නා නම් ඝර්ෂණ බලය එන්නේ 3.6 නිව්ටන්. m ගියාගේ වෙනත් අගයක් නම් මට එයාගේ වැඩි කරලා බලන්න වෙනවා. මට දැන් සාධාරණ විදිහට මෙච්චරයි යන්න පුළුවන්. ඒ නිසා මම මෙතනින් නවතිනවා ළමයි. හරි? අවසාන වශයෙන් b පාර්ට් එකේ කියනවා මෙන්න මෙහෙම. මොකද හොයන්නේ කියන්නේ ඝර්ෂණ සංගුණකය. mu සඳහා තිබිය යුතු අවම ඝර්ෂණ සංගුණකය. ඒතර අවමගේ ලැබෙන්නේ මෙයාව නිශ්චල කරගන්න අවශ්‍ය කරන ඝර්ෂණ බලය ලැබුණාට පස්සේ. හරි? අවශ්‍ය කරන අවම ඝර්ෂණ සංගුණකය එන්නේ දැන් මේ දැන් නිශ්චල කරගන්න f එකක් එනවානේ. එතන මෙයා නිශ්චලව තියෙනවා මේක ඒකෝට ඝර්ෂණ සංගුණ සඳහා mu සඳහා තිබිය යුතු අවමගේ තමයි ඒ වෙලාවේ අපිට ලැබෙන්නේ. ඊට වඩා වැඩි තරණයකින් යනකොට තමයි ඒ වෙන්නේ මොකද එන්නේ r වැඩි වෙනවා r වැඩි වෙනකොට f වැඩි වෙනවා. නේ? හරිද? ඒක තමයි මෙතනදී වෙන්නේ. ඒකට අපිට එහෙනම් අවශ්‍ය mu ගේ අවමගේ තමයි මේ වෙලාවේදී සුළු කරලා ගත්තොත් එන්නේ. හිතන්න දෙයක් නැහැ. එහෙනම් මෙතන එනවා f සමාන mu r දාපුවම mu කියන්නේ f බෙදීම r f වෙනවා 3.6යි m බෙදීම 9.8යි m ට කැපෙනවා. අවසානයේ mu ගියනවා මේක සුළු කරන්න පුළුවන් දෙකෙන් 1.8යි 4ෙන් නේද? 0.4ෙන් සුළු කරන්න පුළුවන් නේ කෙලින්ම. 4ෙන් සුළු කරොත් 9යි 4ෙන් බෑ දෙකෙන් තමයි පුළුවන් නේ. මෙතන එන්නේ එහෙනම් 49යි මෙතන එනවා 18. mu සමානයි 18 බෙදීම 49ක් කියලා තමයි. ඒ වගේ අගයක් එනවා. පැහැදිලිද මම දැන් මේ කියපු කාරණා? දැන් මේ සංකීර්ණ කතන්දරයක්. දැන් මේ ඇවිල්ලා දෙන්නේ mu හි අවම අගය. දැන් mu හි අවම අගය ආවේ ඇයි කියලා හිතන්න පුළුවන්ද? mu කියන්නේ දැන් මීට වඩා වැඩි අගයක් muට ආවොත් මීට වඩා වැඩි අගයක් muට ආවොත් ඉබේම ඝර්ෂණ බලය වැඩි වෙනවා. එතකොට ඝර්ෂණ බලය වැඩි වෙනකොට mg ගේ සංරචකයේ මෙච්චරයිනේ mg sin 37 මෙච්චරයිනේ. ඊටත් වඩා f ගේ වැඩි අගයක් mu මීට වඩා වැඩි වෙන ඝර්ෂණ බලය තව වැඩි වෙනවා. ඉතින් කොහොමවත් මෙයා එතකොට නිශ්චලව තියෙනවා. අපිට හොයන්න කියන්නේ මෙයාව නිශ්චලව තියාගන්න මේ ආනතලයේ මත මෙයාව නිශ්චල තියාගන්න mu ගේ අවමගේනේ. දැන් මේ තමයි mu ගේ අවමගේ. මීටි දශමයක් හරි අඩු වෙච්ච ගමන් ඝර්ෂණ බලය අඩු වෙනවා. අඩු වෙච්ච ගමන් mg sin 37 විශාලත්වය වැඩි. පල්ලෙහාට මෙයා ත්වරණය වෙන්න ගන්නවා. එතකොට ළමයි හදිස්සිය හරි ආනතලයේ මත මෙයා පල්ලෙහාට චලිත වෙනවා. ත්වරණය වෙනවා කියලා කිව්වනම් ගාහට තව සංකීර්ණ වෙනවා. ඇයි? ආනතලයේ මත මෙයාට මේ පැත්තට ත්වරණය වෙනවා කියලා කිව්වනම් ගාහනේ මෙහෙම කිව්වනම් මෙහෙම ඒ ත්වරණයක් තියෙනවා ආනතලයේ දිගේ දැන් මේ ගාන හදන්න කියලා කිව්වනම් කතන්දරේ හරි සංකීර්ණයි. ඇයි? මෙයාගේ සංරචක හොයන්න ත්වරණ සංරචක හොයද්දි ළමයි තලයේ 3යි ms දෙකක් මෙයාට තියෙනවා. ඒ වගේම තලයේ දිගේ එයාගේ ත්වරණයක් මෙතනට හම්බ වෙනවා. එතකොට ආනතලයේ දිගේ සංරචක වෙන්නේ 3යි cos 37 විතරක් නෙමෙයි. 3යි cos 37 ධන සිම්පල් වෙන්න ඕනේ. මොකද ආනතලයේ දිගේ මෙයා සිම්පල් වේ ත්වරණයකින් පාලට ත්වරණය වෙමින්නේ පැවතුනේ. දැන් මේ වෙලාවේදී කියනවා එහෙම ත්වරණයක් නැහැ නිශ්චලයි කියලා. ඒ ත්වරණය නිශ්චල නිසා තමයි මෙතන 3යි cos 37 පමණක් ආවේ. ඒ ත්වරණය ඇඩ්ඩුන් නැත්තේ. හදිස්සි ආනතලයේ දිගේ පහළට ත්වරණය වෙන ගමන් මේ පද්ධතිය 3යි මිශ්‍රණ දෙකකින් මෙහෙට යනවායි කිව්වනම් ඒ 3යි මේ පැත්තට තියෙන සිම්පල් එකයි දෙකම එකතු වෙන්න ඕනේ ආනතලයේ දිගේ. ආනත ලම්බක වෙන එක 3යි sin 37 විතරයි එන්නේ. මේකට විතරක් අරක ඇඩ් වෙන්න ඕනේ. දැන් හිතනවා මම හිතනවා පැහැදිලි ඇති කියලා කතන්දරේ. දැන් තේරෙනවද? right. ඔන්න ඔය ආකාරයට එනම් මට ඔයගලන්ට හැකියාව තියෙනවා. තෝරාගත්තු ගණන් කීපයක්. මගින් සුළු කිරීම සිදු කරන්න හැකියාව ලැබුණා මට. මේකේ තවත් ගණන් තියෙනවා. හදනවා නම් තවත් ගණන් හදන්න තියෙනවා ළමයි.
32 ගානක් ඔයගොල්ලෝ එක්ක හදන්න උවමනාවක් මට තිබුණා. මම බලන්න ඉස්සලා වෙලාව කාල වෙලාව බලමු. right. පැයකට ආසන්න කාලයකට ගිහිල්ලා තියෙනවා. නමුත් 32 වෙනි ගානක් හැදුවා නම් හොඳයි කියලා හිතනවා. ඉතින් අපි උත්සාහ කරමු 32 ගානක් හදන්න. එහෙම වුණොත් මම වීඩියෝ එක කොටස් දෙකකට හරි දාන්නම්. එඩිට් කරගන්න බැරි වුණොත් කාලේ වැඩි වෙනකොට පැයකට වඩා වැඩි කාලයක් යනකොට මට එඩිට් කිරීමේ හැකියාව පොඩ්ඩක් අඩුයි. මොකද මම ෆෝන් එකෙන් තමයි සීලම දේවල් කරන්නේ. මම එඩිටින් පා ෆෝන් එකෙන් කරන්නේ. ඒක නිසා තමයි සමහර දේවල් වලදී මම සීමිත වෙන්නේ, ලිමිට් වෙන්නේ. 32 වෙනි ප්‍රශ්නෙට ගියොත් 32ක් හදලා ඉන්න ළමයි අපරාධේ මම හදනවයි කියපු නිසානේ. 32 ප්‍රශ්නේ මෙන්න මෙහෙමයි තියෙන්නේ පද්ධතිය. දැන් කප්පියක්. මම මේකේ ඔයගලන්ට බලසටහන කලින් ඇඳලා පෙන්නුවා. හරිද? ඔයගලන්ට පුළුවන් වුණා පොතේ සටහන් කරගත්තේ බලසටහන ඉතා ඉක්මනින් බලන්න පුළුවන් මේ බලසටහන කලින් ඇඳලා පෙන්නුවා. හරිද? නිදහස් බලසටහන ඇඳලා පෙන්නුවා. ඒ නිසා ඉක්මනට බලන්න. තනි වස්තුවක් විදිහට අරගෙන මම අරන් පෙන්නුවා. හරි. ඔච්චරයි කියලා තියෙනවා. දැන් කියනවා මේ පද්ධතියට 0.3 ms දෙකක ත්වරණයක් ලබා දීම සඳහා යෙදිය යුතු f බලයේ විශාලත්වය. f හොයන්න කියලා තමයි කියන්නේ. පද්ධතිය ත්වරණය වෙනවා 0.3 ms දෙකකින් මෙහෙට. මෙයාව මෙහෙට ත්වරණය වෙනවා කියලා කියන්නේ ඉබේම මෙයා මෙහෙට ත්වරණය වෙනවා. 0.3 ms දෙකකින්. මෙයා මෙහෙට 0.3කින් යනවා, මෙයා මෙහෙට 0.3කින් යනවා. ඉතා ඉක්මනින් මම මෙයාලගේ බල ලකුණු කරනවා. ඒතර මේ මෙයාගේ බල ටික මම කල් පාටින් සටහන් කරන්න පහලින් කෙනාගේ පහලට 8 නිව්ටන් උඩට හිටිනවා R1 එකක්. එතකොට ඝර්ෂණ සංගුණකය දීලා තියෙනවානේ. පෘෂ්ඨ දෙක අතරයි පොළව අතරයි ඝර්ෂණ සංගුණකය දීලා තියෙනවා μ 0.15 කියලා. ඒක නිසා ඒකත් සටහන් කරගමු. කලබල වෙලා වරද්ද ගන්නත් බෑ. මෙතන F1. F1 ගේ අනිත් එක පොළවේ තියෙන පොළවේ එක අපි අඳින්නේ නැහැ. හරි. ඒ වගේම උඩින් නැති වෙනවා මෙතන එනවා R2 එකක්. ඒකෙම අනිත් එක R2 අරයට හම්බ වෙනවා. ඒ R2 එක නිසා මෙයා ඉදිරියට යනකොට ඒ පෘෂ්ඨයෙන් ස්පර්ශ වෙලා ඝර්ෂණ බලයක් ඇති වෙනවා මේ පැත්තට F2. F2 ක්‍රියාව ගත්තොත් ප්‍රතික්‍රියාව උඩ එක්කනම තැදෙනවා මේ පැත්තට F2 R2 ගේ ප්‍රතික්‍රියාව උඩට එනවා මේ පැත්තට. මෙයාගේ mg එක 2 නිව්ටන් කියලා යනවා මේ විදිහට. හරිද? එතකොට දැන් බර ලකුණු කරලා තියනවාද හරියට බර ලකුණු කරා. ඊට පස්සේ අපි ඕඩර් එකට ගියොත් WTRF නේ. ඒතර ආතතිය ලකුණු කරාද? නෑ ලකුණු කරේ නෑ. ආතතිය ඉක්මනට ලකුණු කරගමු. මෙතනත් T මෙතනත් T ආතතිය ලකුණු කරා. හරි. ඊට පස්සේ අභිලම්බ බලය ලකුණු කරාද? අභිලම්බ බලය නිවැරදිව ලකුණු කරලා දෙන්න. හරි ඒකත් හරි. ඊට ඝර්ෂණ බලය ලකුණු කරාද? හරි ඝර්ෂණ බලයක් ලකුණු කරලා තියෙනවා. සීලෝ දේවල් ටික හරි. දැන් එනවා මට තියෙන්නේ මේකට F සමානයි මේ දාගෙන යන්න විතරයි. හරි F සමානයි මේ දාගෙන යන්න නම් මම ඉස්සෙල්ලාම කරන්න ඕනේ උඩ වස්තුවෙන් පටන් ගන්න. උඩ වස්තුව කියන්නේ කවුද? 0.1 කිලෝග්‍රෑම්. F සමානයි මේ දානවා උඩට. දාපම මම එනවා R2 වෙන 1 ස්කන්ධයේ 0.1 වැඩි කිරීම තොරණය ශුන්‍යයි. ඉහළට ත්වරණයක්. එහෙනම් R2 වෙනවා 2 නිව්ටන්. හරි. එහෙනම් ළමයි මේ ඔස්සේ අපිට ලියන්න පුළුවන් F සමානයි μ R නේද? එතකොට එන්නේ මට F2 සමානයි μ වතාවක් R2 කියලා එන්නේ. මට මේකෙන් 0.1.5යි දෙකෙන් වැඩි වුණාම එනවා F2 කියන්නේ 0.3 නිව්ටන් කියලා එනවා. F2 ගගේ 0.3 නිව්ටන්. උන තමයි ඊට පස්සේ මට කරන්න තියෙන කාටද 0.8 කිලෝග්‍රෑම්ට F සමානයි මේ දාන්න. බලන්න කොච්චර ලේසිද කියලා. උඩට දානවා. දාපු ගමන් ඔන්න එයාගේ එනවා. උඩට R1 ධන වෙනවා. ඒතර පල්ලෙහාට ඍණ 8 වෙනවා. ඒ වගේම ඍණ R2. මේ බල දෙකම මේ පද්ධතියටයි තියෙන්නේ. සමානයි ස්කන්ධය 0.8යි ත්වරණය බිඳුව. එහෙනම් මට මෙතනින් R1 වෙනවා. ඍණ 8 හැවැත්තටදී ධන 8යි R2 හැවැත්තට එනකොට ධන 2යි ඔක්කොම 10 නිව්ටන් කියලා එනවා. මට මෙතනින් හොයාගන්න පුළුවන් F සමානයි μ R දානකොට මෙතනින් එන්නේ F1 වතාවක් μ R1 ඉතින් F1 μ 0.1.5යි R1 10යි කියලා F1 වෙනවා 1.5 නිව්ටන්. ඔන්න F1 හොයාගත්ත F2 හොයාගත්තා. එහෙනම් අපිට තව ඉතුරු වෙන්නේ මොකක්ද? 0.8 කිලෝග්‍රෑම්ට F සමානයි මේ දාන්න පිරසට. එච්චරයි ළමයි ඉතුරු වෙන්නේ. එතකොට ඔන්න F වෙනවා F දාන. මෙතින් කැපිටල් F. ඒක තමයි යොදන්න ඕන බාහිර බල. ඍණ වෙන්නේ කවුද? ඍණ වෙන්නේ F1. හරි. වැරද්ද තේරෙනවද මං කරේ? වැරද්ද? මම මෙයාගේ F සමානයි මේ දාන T හොයාගත්තේ නෑනේ. මෙයාගේ දැන් මේ සිරසට විතරයිනේ. වැරද්දක් නෙමෙයි. අතට මේක අතපසු වීමක්. මොකද මට මෙතනදී දැන් ඒක තේරෙනවා. මොකද තේරෙන්නේ දැන් මෙයා ධන වෙනවා. මෙතන ඍණ F1 වෙනවා. මෙතන ඍණ F2 වෙනවා. ඒකත් හරි. චලිත ප්‍රතිරෝධී මෙතන ඍණ D වෙනවා. T හොයාගත්තේ නෑ. නමුත් කොහොමද?
ඊට පස්සේ මෙයාගේ ස්කන්ධය කීයද මේ මම දාන්නේ කීයද 0.8 කිලෝග්‍රෑම් දාන්නේ 0.8 කිලෝග්‍රෑම් තමයි දාන්නේ F සමාන මේ තිරසට එයාට විතරයි ඒතර එයාගේ තියෙන බල වෙන්නේ F1 F2 F1 F2 මෙතන T ඒ ටික ලියාගත්තා මේ බල විතරයි තිරසට ස්කන්ධය කීයද යකේ 0.8යි ත්වරණය 0.3න් වැඩි වෙනවා හරි එහෙනම් F වල හොයන්න ඕනේ F උක්ත කරගමු F1 හැබතර යනවා F1 ආව 1.5යි F2 ආව කීයද 0.3යි ධන T හොයාගන්න වෙනවා මෙතන එනවා 0.2.4යි සමහරවල් එක්සෑම් එකේ 0.8 වැඩි කිරීම 0.3 උත්තරේ දාගන්නවා 2.4යි ඒක කලබලෙට අටවරක් තුන 24යි දශම ස්ථාන දෙකක් තියන්න ඕනේ 0.2.4යි හරි දැන් T හොයාගත්තේ නෑ තමයි T හොයන්න වෙනවා T හොයාගන්න නැතුව බෑ දැන් එනවා මම මෙතනින් වෙනත් පාටකින් රතු පාටින් දාගන්න F සමානයි m යොදනවා කාටද මේ දිශාව මේ දිශාව කාටද 0.2 කිලෝග්‍රෑම්ට තමයි යොදන්නේ එතකොට තන්ත්‍රය ආදසියේ T ඍණ F2 සමානයි යගේ ස්කන්ධයේ 0.2 වැඩි කිරීම 0.3යි තොරණ. මෙතනින් T එනවා F2 ධන 0.06. ඉවරක් තුන 6යි දශම ස්ථාන දෙකක් තියෙනවා නේ 0.06. F2 හොයාගත්තම 0.3යි කියලා එනවා T එනවා 0.3.6යි නිව්ටන්. ඔය දෙන T ගියාගේ. දැන් එක ගෙනාලා මෙතනට ආදේශ කරනවා. ආදේශ කරපුවම මම F කියලා කියනවා. මෙතනින් එනවා 1.8යි. මෙතනින් එනවා 0.36යි. මෙතනින් එනවා 0.24යි. 0.36යි 0.24යි එකතු වුනහම 0.6යි 0.6ට 1.8 එකතු වුනහම 2.4යි නිව්ටන්. මොන ළමයි F කී විශාලත්වය හොයාගන්න. පැහැදිලිද? එතකොට 0.2ට F සමානයි මේ තිරසරයි දාපු එකයි 0.8ට F සමානයි මේ තිරසරයි දාපු එක විතරයි කරේ. ওই විදිහට 32 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු ලබා ගන්න. පැහැදිලිද? ඔන්න ඔය ආකාරයට අපිට හොයන්න පුළුවන් ඕන තරම් ගණන් හදන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හදන්න 33 වෙනි ගාන 34 වෙනි ගාන දක්වා මම ඔයගලන්ට දුන්නා. ඒ ටික හදන්න. දැන් මම ඊළඟට ඔයගලන්ට ඉදිරි දිනකදී ඊළඟ සෙෂන් එකේ වෙන්නත් පුළුවන් සමහරක් නැත්නම් මෙතනින් පස්සේ මම ඊළඟට යන්න තියෙන්නේ රේඛීය ගම්මිතා සංසිඳන නියමයට. ඒ ඔක්කොම එකට එකතු කරලා සමහරක් විට මම නැවත නිව්ටන් නියමයි රේඛීය ගම්මිතා සංසිඳන නියමයි ගැටුම් ඔය ඔක්කොම එකතු කරලා past papers MCQ ගණන් ඒ වගේම රචනා ප්‍රශ්න වල කොටස් එහෙම හදන්න උත්සාහ කරන්න. හරිද? හරි එහෙනම් ඒ බලාපොරොත්තු ඇතුව මම අද දවසේ ඔයගොල්ලොත් එක්ක මෙතනින් අවසන් කරනවා මේ පාඩම.